සම්පත්වල වෙනස් වෙන මුදලින් මැනීමේ හැකියාවක් තියෙන කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙන දෙයක්. ඊළඟ අපි සිද්ධියක් ගැන කතා කරා. සිද්ධියකදී ව්‍යාපාරයක සම්පත්වල ස්වરૂපයේ හැඩේ වෙනස් වෙන්න ඕනි. මුදලින් මැනීමේ හැකියාවක් තියෙන්න ඕන. හැබැයි අර කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් කියන එක ගන්න බෑ සිද්ධියකදීනේ. ඔය වගේ ගනුදෙනු හා සිද්ධි ගොඩාක් තියෙනවා ව්‍යාපාරයක. භාණ්ඩ අත්පිට ගන්නවා, භාණ්ඩ ණයට ගන්නවා නේද? භාණ්ඩ විකුණනවා, අත්පිට වෙන්න පුළුවන්, ණයට විකිණීම වෙන්න පුළුවන්. වැටුප් ගෙවනවා, රක්ෂණ ගාස්තු ගෙවනවා, ප්‍රචාරණය ගෙවනවා, බැංකු ණය ගන්නවා, ගත්තු ණය ආපසු ගෙවනවානේ. ඔය වගේ රාශියක් ගනුදෙනු තියෙනවා ව්‍යාපාර ලෝකේ. හරි? දැන් මේ ගනුදෙනු හා සිද්ධි තියෙනවා. ගනුදෙනු හා සිද්ධි මුලින්ම ගිණුම් කරණය කරන්නේ මූලාශ්‍ර ලේඛන හරහානේ. මූලාශ්‍ර ලේඛන. තමයි මේවට කිව්වා ප්‍රභව ලිපි කියලා. ප්‍රභව ලිපි. මූලාශ්‍ර ලේඛන නැත්තම් ප්‍රභව ලිපි හරහා එකතු කරගන්න. මූලාශ්‍ර ලේඛන නැත්තම් ප්‍රභව ලිපි හරහා තොරතුරු එක්රැස් කර ගැනීමක් කරනවා. හරි? එතන මේ එක්රැස් කරගත්තුවා ඊළඟට අපි කතා කරා මුලින්ම ලියනවා මූලික සටහන් පොත්වල. මේවට අපි කියව උපයෝගී පොත් කියලා. උපයෝගී පොත්. මූලික සටහන් පොත් නැත්තම් උපයෝගී පොත් කියලා අපි කිව්වා. හරි? ඔන්න ඔය විදිහට ව්‍යාපාරයක මූලාශ්‍ර ලේඛන හරහා තමයි තොරතුරු එකතු කරන්නේ. එකතු කරපුවා මුලින්ම ලියන්නේ කොහෙද? මූලික සටහන් පොත්වල. නැත්නම් මේවට කියන උපයෝගී පොත් කියලා. හරිද? එතකොට දැන් අපි මූලාශ්‍ර ලේඛනයක් ගැන කතා කරා. විවිධ මූලාශ්‍ර ලේඛන ගිණුම් කරන්නේ අපි හඳුනා ගන්න. සාමාන්‍ය අපි කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් ගත්තාම රිසිට් එකක් හම්බ වෙනවනේ. රිසිට් එකක් හම්බ වෙනවා. ඒක මූලාශ්‍ර ලේඛනයක්. මොනවද ඒක තියෙන්නේ? කඩේ නම තියෙනවා, ලිපිණය තියෙනවා, දුරකථන අංකය තියෙනවා. අපි ගත්තු භාණ්ඩ සම්බන්ධ විස්තරයක් තියෙනවා නේ. ගෙවීමේ කොන්දේසි තියෙනවා. ඊළඟට ඒක මාරු කරලා දෙනවා නම් කොහොමද මාරු කරලා දෙන්නේ නේ? දින 3ක් ඇතුළත ආපසු ගෙනුත් බාර දුන්නොත් පමණක් මාරු කරලා දෙනවා. එතනින් පස්සේ බාර ගන්න. අන්න ඒ වගේ කොන්දේසි තියෙනවා නේ. ඊළඟට බලයලත් නිලධාරිගේ අස්සනක් තියෙනවා. ඒ වගේ කාරණා රාශියක් මේ මූලාශ්‍ර ලේඛන වල තියෙනවා. අපි ගිණුම් කරන්නේදී මූලාශ්‍ර ලේඛන ගණනාවක් කතා කරා. ඒ මූලාශ්‍ර ලේඛන භාවිතා කරලා තමයි අපි මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කිරීම කරන්නේ. හරිද? උදාහරණ වශයෙන් අපි කතා කරා මුදල් ලැබීම් ජර්නලය. මේකේ මූලාශ්‍ර වශයෙන් ගත්තේ ලදුපත කියන එකනේ. ලදුපත නැත්තම් ලැබීම් ක්විතාන්සි කියලා මේකට කියනවා. ලදුපත නැත්තම් ලැබීම් ක්විතාන්සිය. හරි. ඊළඟ අපි කතා කරා මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලය. මේකේ මූලාශ්‍ර අපි කතා කරේ ගෙවීම් වවුචරය කියලානේ. ගෙවීම් වවුචරය. දැන් උපයෝගී පොත් කියලා අපිට වෙනම පාඩමක් තියෙනවා ගිණුම් කරන්නේ. 4 වෙනි පාඩම. හරි කාලච්ඡේද 100ක් තියෙන ලොකු මාතෘකාවක් ඒක. ඒ වගේ දී මේවා වෙනම කතා කරනවා. හරි. ඊළඟට තියෙන සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් වවුචරය. සුළු මුදල් ගෙවීම් වවුචරය හරහා තමයි සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන එක පිළියෙල කිරීම කරන්නේ. හරි. ඊළඟට අපි කතා කරනවා ගැනුම් ජර්නලය කියලා එකක්. ගැනුම් ජර්නලය. ඒකේ මූලාශ්‍රය ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ඊළඟට මේ ගත්තු භාණ්ඩ ආපසු යවනකොට ආපසු යැවුම් ජර්නලය. හරපත. ඊළඟට අපි කතා කරනවා විකුණුම් ජර්නලය කියලා පොතක්. විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. 1 2 3 4 5 6. ඊළඟට ආපසු එවුම් ජර්නලය තියෙනවා. ආපසු එවුම් ජර්නලය. නම් ටික විතරක් දලා ගත්තම ඇති ඈ. බැරපත. අවසාන එක පොදු ජර්නලය. පොදු ජර්නලය. මොකද්ද?
ජර්නල් වවුචරය. හරි. දැන් මෙහෙමයි. දැන් මේ හැම මූලික සටහන් පොතකටම හැම උපයෝගී පොතකටම අදාළ මූලාශ්‍රයක් තියෙනවා. හරි. දැන් මම අර එක එක මූලාශ්‍රය ඉදිරියෙන් ඊට අදාළ උපයෝගී පොත් තමයි ලියලා තියෙන්නේ. අපි පාඩම් කරනකොට ඒ වගේ ක්‍රමයකට පාඩම් කර ගැනීමක් කරන්න ඕන. හරි. දැන් අපි කෙටියෙන් කිව්වොත් මුදල් ලැබීම් ජර්නල් කියන්නේ කාස්‍ය හා නෝට්ටු වලින් අපිට ලැබෙන දේවල්. කාස්‍ය හා නෝට්ටු සහ චෙක් පත් දෙකම. කාස්‍ය හා නෝට්ටු වෙන්න පුළුවන්, චෙක් පත් වෙන්න පුළුවන්. ව්‍යාපාරට සල්ලි ලැබෙනකොට ඒක ලියන්න තියෙන පොත තමයි මුදල් ලැබීම් ජර්නල් කියලා අපි කියන්නේ. මුදල් ලැබීම් ජර්නල්. හරි. ඊළඟට මුදල් ගෙවීම් ජර්නල් කියන්නේ කාස්‍ය හා නෝට්ටු සහ චෙක්පත් වලින් කරන ගෙවීම. කාස්‍ය හා නෝට්ටු සහ චෙක්පත් වලින් කරන ගෙවීම වාර්තා කිරීම සඳහා තියෙන පොත තමයි මුදල් ගෙවීම් ජර්නල් කියලා අපි කියන්නේ. කාස්‍ය හා නෝට්ටු වෙන්නත් පුළුවන්, චෙක් වෙන්නත් පුළුවන් නේ. කාස්‍ය හා නෝට්ටු හා චෙක්පත් මාර්ගයෙන් කරන ගෙවීම වාර්තා කිරීම සඳහා මුදල් ගෙවීම් ජර්නල් කියන පොත අපි භාවිතා කරනවා. ඊළඟ ව්‍යාපාරයක අපි කෙටියෙන් කතා කරන්නේ ඉතා කුඩා ස්වරූපයේ ගනුදෙනුනේ. සුළු මුදල් ගනුදෙනු. ඒ කියන්නේ ඔය ගමන් ගාස්තු, සංග්‍රහ වියදම්, තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය වියදම් නේ. ඒ වගේ පොඩි පොඩි වියදම් තියෙන ආයතනයක. ඒ පොඩි වියදම් ලියන තමයි සුළු මුදල්. සුළු මුදල් ගෙවීම් ජර්නල් කියන පොත භාවිතා කරන්නේ. සුළු මුදල් ගෙවීම් ජර්නල්. ඔක ඔලෙල් පන්තිේ නම් සුළු මුදල් පොත කියලා අපි කතා කරන්නේ. නමුත් ඒක උසස් පෙළ මට්ටම වෙනකොට සුළු මුදල් ගෙවීම් ජර්නල් කියලා තමයි අපි කතා කරන්නේ. හරිද? ඒකේ මූලාශ්‍රය හැටියට සුළු මුදල් ගෙවීම වවුචරය කියන එක තමයි භාවිතා කරන්නේ. මේකේ තියෙන තොරතුරු තමයි මේකට පිටපත් කරන්නේ. හරි? හැම මූලික සටහන් පොතකම ලියන්න මොකක් හරි මූලාශ්‍රය ප්‍රභවයක් තියෙනවා. සෝස් එකක් තියෙනවා. අනේවා තමයි මේ මෙතන දීලා තියෙන්නේ. හරි? ඊළඟට ගැනුම් ඉන්වොයිසිය හරහා ගැනුම් ජර්නලේ ගනුදෙනු වාර්තා කරනවා. දැන් මේ ගැනුම් ජර්නලේ ගත්තාම අපි ඕකේ ලියන්නේ ආයතනික භාණ්ඩ ණයට ගැනුම්. භාණ්ඩ ණයට ගැනුම්. හරි? අත්පිට ගන්නත් පුළුවන්, ණයට ගන්නත් පුළුවන්. අත්පිට ගන්නවා කියන්නේ එවෙලේ සල්ලි ගෙවනවා කියන එක. ණයට ගන්නවා කියන්නේ පස්සේ සල්ලි ගෙවනවා කියන එකනේ. හරි? එතකොට ණයට භාණ්ඩ ගැනුම. ණයට මොනවද ගන්නෙ? භාණ්ඩ. භාණ්ඩ ණයට ගැනුම. භාණ්ඩ ණයට ගැනීම ලියන්න තමයි මේ පොත වෙනම ව්‍යාපාර ආයතනයක් භාවිතා කරන්නේ. ඒකට අපි කියනවා ගැනුම් ජර්නලේ කියලා. ගැනුම් ජර්නල් කියලා කියනවා. හරිද? ඊළඟට ආපසු යැවුම් ජර්නලේ. ආපසු යැවුම් ජර්නල්. මොකද ආපසු යැවුම් ජර්නලේ කියන්නේ? මේ ගත්තු භාණ්ඩ අපි යම් යම් හේතු නිසා ආපසු යවනවානේ. ගත්තු භාණ්ඩ ආපසු යවන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තු භාණ්ඩ නැෂ්‍ය වෙලා තියෙනවා නම්, යල් පැනලා තියෙනවා නම්, කැඩිලා බිඳිලා තියෙනවා නම්, අපිට ඉල්ලපු නැති භාණ්ඩ නම් ඒවලා තියෙන්නේ නේද? අපිට ඒවා වැඩක් නැහැ. ඒවට අපිට සල්ලි ගෙවන්න බෑනේ. ඒ නිසා ව්‍යාපාර ආයතනයක ගත්තු භාණ්ඩ මොනවා හරි හේතුවක් නිසා, විශේෂ හේතුවක් නිසා ආපසු යැවුවොත් ඒ ආපසු යැවුම් සම්බන්ධ විස්තර ලියන්න මෙන්න වෙනම පොතක් තියෙනවා. ඒකට අපි කියනවා ආපසු යැවුම් ජර්නලේ කියලා. ආපසු යැවුම් ජර්නලේ කියලා කියනවා. හරි? ඊළඟට අපි ගමු මේ විකුණුම් ජර්නලේ කියන්නේ. විකුණුම් ජර්නල්. ඒ කියන්නේ ව්‍යාපාරික භාණ්ඩ ණයට විකුණුම්. භාණ්ඩ ණයට විකුණුම් වාර්තා කිරීම සඳහා තියෙන පොතට කියනවා විකුණුම් ජර්නලේ කියලා. විකුණුම් ජර්නලේ. භාණ්ඩ ණයට විකුණුම්. භාණ්ඩ ණයට විකුණුම් වාර්තා කරන පොත. දැන් මෙතන අපි කියවනේ භාණ්ඩ ණයට ගෙනුම් කියලා. හරි? එතන භාණ්ඩ ණයට විකුණනකොට භාණ්ඩ ණයට විකුණනකොටත් වෙනම පොතක් අපි භාවිතා කරනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? විකුණුම් ජර්නලේ කියලා. දාලා වශයෙන් මතක තියාගන්න පුළුවන් නේ. එතන විකුණුම් ජර්නලේ ගණන් සටහන් කරන මූලාශ්‍රය නැත්නම් ප්‍රභවය තමයි විකුණුම් ඉන්වොයිසි කියලා කියන්නේ. විකුණුම් ඉන්වොයිසි කියලා කියන්නේ. හරිද? ඊළඟට මේ විකුණුම් භාණ්ඩ ආපසු වෙන අවස්ථාවක් තියෙනවනේ. අපි විකුණුපුව අපිට ආපහු වෙනවා. ව්‍යාපාර ආයතන විකුණුපුව ව්‍යාපාරට ආපසු ලැබෙන අවස්ථා තියෙනවා. අපි වික්කේ හොඳ නැති භාණ්ඩ නම් නේද? නැෂ්‍ය වෙච්ච නම්, යල් පැනපුවා නම් නේ. යවනකොට කැරිලා බිඳලා තිබ්බොත් ඒ භාණ්ඩනේ. අන්න ආපසු වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ ආපසු එව්වොත් එහෙම ලියන්න වෙනම පොතක් ව්‍යාපාර ආයතනයක භාවිතා කරනවා. අන්න ඒකට අපි කියනවා ආපසු එවුම් පොත. මේ ජර්නල් එකේ පොත කියන්නේ. හරි? ආපසු එවුම් පොත භාවිතා කරනවා. දැන් බලන්න ඔතන අපි විශේෂිත කාරණා කිහිපයක් කතා කරා. 1 2 3 4 5 6 7. මෙන්න මේ පොත් 7ක් තියෙනවනේ. මේ පොත් 7ට අපි කියනවා
ගිණුම් කරන්නේ විශේෂිත ජර්නල් කියලා. විශේෂිත ජර්නල්. ඔව් විශේෂිත ජර්නල් කියන්නේ දැන් අර එක වර්ගයක ගණදෙනු ලියන්න තියෙන පොතක් නෙමෙයි. එක වර්ගයක ගණදෙනු ලියන්න වෙන් වෙච්ච පොතක්. උදාහරණ හැටියට මුදල් ලැබීම. මුදල් ලැබීම ලියන්න අන්න ලදුපත කියන පොත භාවිතා කරලා තියෙනවා. හරිද? ඊළඟට මුදල් ගෙවීම වාර්තා කිරීම සඳහා මුදල් ගෙවීම ජර්නල් එක කියලා වෙනම පොතක් තියාගන්න. ව්‍යාපාරයක ඉතා කුඩා ස්වරූපයේ ගණදෙනු ටික වාර්තා කර ගැනීමට සුළු මුදල් ගෙවීම ජර්නල් එක කියලා වෙනම පොතක් නේ. ඊළඟට භාණ්ඩ ණයට ගෙනුම් ටික ලියන්න වෙනම පොතක්. ඒ ගත්තු භාණ්ඩ මොනවා හේතුවක් නිසා ආපසු යවුවොත් ඒ ටික ලියන්න ආපසු යවුම් පොත භාවිතා කරලා තියෙනවා. හරිද? ඊළඟට විකුණුම් භාණ්ඩ ණයට විකුණුම් වාර්තා කිරීම සඳහා විකුණුම් ජර්නල් අපි භාවිතා කරනවා. හරිද? ඒ විකුණුම් භාණ්ඩ ආපසු එව්වොත් අන්න ඒ ටික ලියන්න වෙනම පොතක් භාවිතා කරන ආපසු එවුම් පොත නැත්නම් ආපසු එවුම් ජර්නල් එක. හැරවූ විකුණුම් කියලා කියනවා ඒක. හරි? ඉතින් කොහොම හරි මුදල් ලැබීම, මුදල් ගෙවීම, සුළු මුදල් ගනුදෙනු, භාණ්ඩ ණයට ගැනීම, ගත්තු ආපසු යැවීම, භාණ්ඩ ණයට විකිණීම, විකුණු භාණ්ඩ ආපසු එවීම. අන්න බලන්න. ඔය ටික ලියන්න අපි වෙනම පොත් 1 2 3 4 5 6 7ක් භාවිතා කරනවා. අන්න ඒ 7ට අපි ගිණුම් කරන්නේ විශේෂිත ජර්නල් කියලා කියනවා. අපි 4 වෙනි පාඩමේ දීර්ඝාස්තමව සාකච්ඡා කරා. දැන් මේ පොත් 7 ලියන්නේ නැති තවත් ගණදෙනු ටිකක් ව්‍යාපාර ලෝකයේ තියෙනවා. මේ පොත් 7ේම ලියන්නේ නැති තව විශේෂ ගණදෙනු වර්ග කිහිපයක් ව්‍යාපාර ලෝකයේ තියෙනවා. අන්න ඒ ටික ලියන්න අපි තව වෙනම පොතක් දානවා. ඒකට කියනවා පොදු ජර්නලය කියලා. පොදු ජර්නලය කියලා කියනවා. පොදු ජර්නලය කියලා කියනවා. හරිද? ඉතින් මේ පොදු ජර්නලය ගත්තාම මේකෙත් ගණදෙනු 7-8ක් තියෙනවා. අද මේ පාඩමට ගිහපුවම අපි ඒව ගැන විශේෂ අවධානයෙන් සාකච්ඡා කරනවා. නිකන් නම් වශයෙන් කියන්න යන්න ව්‍යාපාරයක ආරම්භක සටහන් කියන එක. ඊට වැරදි නිවැරදි කිරීමේ සටහන් කියන එක. ගැලපුම් සටහන් කියන එක. මාරු සටහන් කියන එක. පියවීමේ සටහන් කියන එක. ලෙජරේට පිටපත් කිරීමේ සටහන් කියන එක. වෙනස් සටහන් කියන එක. ඔය විදිහට 7ක් තියෙනවා. සටහන් වර්ග 7ක් මේකේ නැවත ලියන්න තියෙනවා පොදු ජර්නල්. අන්න ඒ ටික කරපුවාම මේ පාඩම ඉවර වෙනවා. හරි? ඒතර අපි මේ එක එක පාඩම වෙන වෙනම මේ මාතෘකාව අරන් ඒක නිර්වචනය කරලා මේ ලදුපත කියන්නේ මොකද්ද? මේකෙන් මොකද්ද කරන්නේ? ඒකට දාලා ආකෘති ටික, ඒවට දාලා ගණන් ටිකනේ. ඔබ නිබන්ධන දෙකකින් මේ උපයෝගී පොත් කියන පාඩම සාකච්ඡා කරන්නේ. දැන් ටිකක් නම් වශයෙන් මතක තියාගත්තාම ප්‍රමාණවත් වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට අපි ව්‍යාපාරික විවිධ සම්පත් තිබුණා. සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙලා ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ඇති වුණා. ඒවා අපි මූලාශ්‍ර ලේඛන මගින් එකතු කරනවා. මූලාශ්‍ර ලේඛන මගින් එකතු කරලා ලියනවන්න කොහෙද? මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත් නැත්නම් කියන උපයෝගී පොත් කියලා. ඒතර ව්‍යාපාරයේ ගනුදෙනුවක් මුලින්ම ලියන්නේ කොහෙද කියලා අහුවොත් මතක තියාගන්න. මූලික සටහන් පොත්. උපයෝගී පොත්වල තමයි ව්‍යාපාරයේ ගනුදෙනුවක් මුලින්ම වාර්තා කිරීම කරන්නේ. හරි. දැන් මේ මූලික සටහන් පොත්වල ලියපුවා ඊළඟට කරන දේ තමයි අපි හරවැර යොදාගෙන ලෙජරයට ගන්නවා. ලෙජරයට පිටපත් කිරීම. ලෙජරයට පිටපත් කිරීම. දැන් ලෙජරය කියන්නේ මොකද්ද? ලෙජරය කියන්නේ ව්‍යාපාරයක ගිණුම් ඇතුළත් පොතනේ. ගිණුම් එක්රස් කර ඇති ස්ථානයට අපි කියනවා විශේෂයෙන් ලෙජරය කියලා. the ledger ලෙජරය. ලෙජරයේ තියෙන ගිණුම්. හරි? දැන් සමහර ආයතනවල ගිණුම් 10ක් 15ක් තියෙනවා. සමහර ආයතනවල ගිණුම් 50ක් 60ක් විශාල සංඛ්‍යාවක් තියෙන ව්‍යාපාර තියෙනවානේ. ඒ විදිහට ගිණුම් රාශියක් තියෙනවා. මේ ගිණුම් සියල්ලම අඩංගු කරලා තියෙන ස්ථානයට අපි කියනවා ලෙජරය කියලා. ගිණුම් අඩංගු ස්ථානයට කියන්නේ මොකද්ද? ලෙජරය. ඒවා වෙන වෙනම නිර්වචන තියෙනවා ඉස්සරහට. හරිද? එතන මේ ලෙජරය කියපුවාම මේකේ ගිණුම් තියෙනවා. ගිණුම් කියන්නේ සාමාන්‍යයෙන් දැනට මතක තියාගන්න ඉංග්‍රීසි යෝඩේ T අකුර මතක තියාගන්න. ඉංග්‍රීසි යෝඩේ T අකුර. ඉංග්‍රීසි යෝඩේ T අකුර. කෙඩි කෙඩි එහෙන්. ඔයාලට සිග්නල් අඩුත් දන්න. ඒ කියන්නේ මගේ නම් සිග්නල් අඩු වෙන්නේ නැහැ. මේ අර ෆයිබර් ලයින් එකක් තියෙන නිසා. හරි. වැස්සා ඒකනේ. ඔව්. ඒසා පොඩ්ඩක් සිග්නල් ඔයාට අඩු ඇත්තනේ. මේ මගේ නම් සිග්නල් හොඳටම තියෙනවා. ඒ කියන්නේ ෆයිබර් ලයින් එකේ සිග්නල් අඩු වෙන්නේ නැහැ. හරි. එතකොට බලන්න දැන් මෙතන අපි කතා කරේ ලෙජරය ගැන. ලෙජරය. දැන් ව්‍යාපාරයක
සියලු ගිණුම් අඩංගු ස්ථානයට අපි කියනවා ලෙජරේ කියලා. දැන් ලෙජරේ ගත්තාම ලෙජරේ මේ වගේ ගිණුම් ගොඩක් තියෙනවා. ගිණුම් ගොඩක් තියෙනවා. ගිණුම් අඩංගු ස්ථානය මොකද්ද? ලෙජරේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ගිණුමක් ගත්තාම ගිණුම කියන්නේ මෙන්න මේ වගේ සරල ආකෘතියක් දැන් මතක තියාගන්න. ඔගේ සම්මත ආකෘතියක් තියෙනවා. දැන් ගිණුමේ හර පැත්ත, බැර පැත්ත කියලා පැති දෙකක් තියෙනවා. ඒ හර පැත්ත අපිට දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම මේ ආකෘතියක් තියෙනවා. නමුත් දැනට අපි ගිණුමක් කියන්නේ මෙන්න මේ වගේ පොඩි T අකුරේ හැඩය තියෙන එකක් කියලා මතක තියාගන්න. ගිණුම ඉංග්‍රීසි යෝඩියේ T අකුර මතක තිබ්බනම් හරි. ඒකේ තමන්ගේ වම් අත පැත්තට කියනවා මේ පැත්තට හර පැත්ත කියලා. තමන්ගේ දකුණු අත පැත්තට කියනවා බැර පැත්ත කියලා. හර පැත්ත සහ බැර පැත්ත කියලා පැති දෙකක් තියෙනවා. හර සහ බැර කියලා පැති දෙකක් තියෙනවා. හරිද? එතකොට මේකේ නෝට් එක මොකද කරන්නේ? නෝට් එක මම එදා දුන්නා ටිකක් ලියාගත්තද මේකෙන් බලලා? නෝට් එකක් දෙන්නත් පුළුවන් මට දුන්නු තැන මතක නේද අපි කොටසක් ලියුවානේ. ඔව් කොටසක් ලියලා තියෙනවා. දැන් මේ හරියට ඉතින් අපි ලියුවානේ. දැන් මූලාශ්‍ර ලේඛන භාවිතා කරලා මූලික සටහන් පොත් හදනවා. මූලික සටහන් පොත් හදනවා. ඒ මූලික සටහන් පොත් වල තමයි ලෙජරේට පිටපත් කිරීම කරන්නේ. මේ ටික නම් අපි ලියාගත්ත මට මතකයි. හරි. එහෙනම් මේ ටික පොඩ්ඩක් ලියලා නැත්තම් නැවත ලියා ගන්න බලන්න. දැන් අපි අර මේ වීඩියෝ දෙකම බැලුවානේ. හොඳයි. ආයෙනම් මම කෙටියෙන් ඉස්සර කරගෙන විතරක් කරන්නම්. එතන ඔය විදිහට මූලික සටහන් පොත්වල ලියපුවා හරබැර යොදාගෙන ලෙජරේට ගන්න. හරබැර යොදාගෙන ලෙජරේට ගන්න. හරිද? එතන ලෙජරේ ගත්තාම මේ වගේ ගිණුම් රාශියක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි ගිණුම් වර්ග 5ක් ගැන හඳුනා ගැනීමක් කරනවානේ. 5ක් ගැන හඳුනා ගැනීමක් කරනවා. මොනවාද ගිණුම් වර්ග? වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම් සහ හිමිකම් ගිණුම් කියලා. හරි? වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් කිය. ප්‍රධාන වශයෙන් ව්‍යාපාර ලෝකයේ ගිණුම් වර්ග 5ක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ගිණුම් වර්ග 5ක් හඳුනා ගන්න පුළුවන්. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම් කියලා තමයි ඒ ගිණුම් ටික නම් කරන්නේ. හිමිකම් ගිණුම් අවසර වශයෙන්. හරි? දැන් අතට මූලික සටහන් පොත් කියන මේ ලියපුවා අපි හරබැර යොදාගෙන ලෙජරේට පිටපත් කරනවා. හරිද? ඊළඟට අපි කරන දේ තමයි ගිණුම් කරන්නේ. හරි? දැන් මේ ටික මම මකලා අපහු ලියන්නම් යටින්වත්. මේ ක්‍රියාවලිය අපි දිගට මතක තියාගන්න ගිණුම් කරන නිර්වචන දැනගන්න. හරි? දැන් මේ විදිහට ලෙජරේට පිටපත් කරා. ඊළඟට ලෙජරේ තියෙන ගිණුම් ටික වහනවා, තුලණය කරනවා. අපි ඒකට කියනවා ශේෂ කිරීම කියලා. ශේෂ කිරීම කියලා කියන්නේ. ඒ ශේෂ කිරීම කරලා අපි මොකද කරන්නේ? හදනවා විශේෂ ලේඛනයක් ශේෂ පිරික්සුම කියලා. ශේෂ පිරික්සුම මෙන්න මේ වගේ ලේඛනයක්. හරිද? හරබැර. සමහර ගිණුම් තුලණය කරාට පස්සේ හර පැත්තේ ශේෂ එනවා. මේ වම් අත පැත්තේ. වම් අත පැත්තේ ශේෂ ඉතුරු වෙනවා. සමහර ඒවා ශේෂ කරාට පස්සේ දකුණු පැත්තේ උත්තර එනවා. ඒවට කියන බැර ශේෂ තියෙන ගිණුම් කියලා. එතකොට ඒක අර දිත්ත සටහන් මූලධර්ම කියලා පහක් තියෙනවනේ. අපි තුන්වෙනි පාඩමේ ගන්නනවා දිත්ත සටහන් මූලධර්ම ගැන. දිත්ත සටහන් මූලධර්ම. එතන මේ දිත්ත සටහන් මූලධර්ම වලට අනුකූලව තමයි අපි මේ ගිණුම් වල ගනුදෙනු වාර්තා කිරීම කරන්නේ හරබැර අනුව. හරිද? එතන මේ හරබැර අනුව ගිණුම් වල ගනුදෙනු ලියුවට පස්සේ සමහර ගිණුම් වල මේ වම් අත පැත්තේ ශේෂ ඉතුරු වෙනවා. සමහර ඒවා දකුණු පැත්තේ ශේෂ ඉතුරු වෙනවා. හරිද? අන්න ඒ ටික දාලා තමයි අපි මේ ශේෂ පිරික්සම කියන ලේඛනේ හදන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් වත්කම් සහ වියදම් කියන දෙකේ සාමාන්‍ය පවතින හර ශේෂ කියලා අපි ඉගෙන ගන්නවා. වගකීම්, ආදායම්, හිමිකම් කියන ගිණුම් වර්ග තුනේ බැර ශේෂ තියෙනවා කියලා අපි හඳුනා ගන්නවා. හරි? ඒවා තුන්වෙනි පාඩමට තමයි අදාළ වෙන්නේ. ඒ විදිහට ශේෂ පිරික්සම පිළියෙල කිරීමක් කරනවා. දැන් ඔන්න ශේෂ පිරික්සමත් හැදුවා. ඊළඟට අපි ගිණුම් කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල ගන්න ඕනේ. හදනවා මූල්‍ය ප්‍රකාශ. නැත්නම් මේවට කියනවා අවසාන ගිණුම් කියලා. අවසාන ගිණුම් කියලා කියනවා. හරි? දැන් ගිණුම් කරන අවසාන වෙන්න කිට්ටුයි ශේෂ පිරික්සම හදලා ඒ ටික භාවිතා කරලා ශේෂ පිරික්සමෙන් තියෙන තොරතුරු වලින් අපි හදනවා මූල්‍ය ප්‍රකාශ. නැත්නම් ඒවට කියනවා අවසාන ගිණුම්. මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම් කියලා කියනවා. අනේ මූල්‍ය ප්‍රකාශනත් අපි මෙන්න මේ වාර්තාවන් ගණනාවක් හදනවා. එකක් නිෂ්පාදන ගිණුම.
ඊළාට වෙළඳ හා ලාභ අලාභ ප්‍රකාශය නම් ටික මතක තියාගමු. ඊළාට හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඊළාට හදනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා එකක්. ඔන්න ඔය වගේ වාර්තාවන් ටික තව තියෙනවා. ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් කියලා එහෙම තියෙනවා. අපි දැනට ඒ ප්‍රධාන ටික ගමුකෝ. එතන ගිණුම් කරන ක්‍රියාවලිය ප්‍රතිඵල ටික ගන්න හදන වාර්තාවට තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශයත් අවසාන ගිණුම් කියලා. මූල්‍ය ප්‍රකාශයත් අවසාන ගිණුම් කියලා කියන්නේ. දැන් බාහන නිෂ්පාදනය කරලා විකුණන ව්‍යාපාර තියෙනවා. ඇඟලුම් කම්මලක එක ඇඟලුමක පිරිවැය. නේද? එක ෂර්ට් එකක් මහන්න රුපියල් කීයක් ගියාද? එක කලිසමක් සඳහා කොච්චරක් ගියාදනේ? අන්න ඒක හොයාගන්න ඉපේ. නැත්තම් භාණ්ඩේ විකුණු මිල තීරණය කරන්න බෑ නේද? භාණ්ඩේ හදන්න රුපියල් 1000ක් ගියා කියලා අපි හරියටම හොයාගත්තොත් මේකට ලාභයක් තියාගෙන අපි විකුණු මිල තීරණය කරනවා. විකුණු මිල තීරණය කරනවානේ. අන්න ඒ විදිහට ගන්න පුළුවන්. ඒතර ඒ විදිහට නිෂ්පාදන ව්‍යාපාරයක ඇඟලුම් කම්හලක වෙන්න පුළුවන්. පාම් බේකරියක වෙන්න පුළුවන්. මුද්‍රණ ආයතනයක වෙන්න පුළුවන්. වඩු කර්මාන්තශාලාවක වෙන්න පුළුවන්. අනේ නිෂ්පාදන ගිණුම් හදනවා. හදලා එකට කොච්චරක් ගියාද? ඒකක පිරිවැය කියන එක ගණනය කළ විකුණුම් මිල තීරණය කිරීම සඳහා අපි නිෂ්පාදන ගිණුමක් කියලා එකක් හදනවා. ඊළඟට ලාභය හෝ අලාභය සඳහා අපි වෙළඳහා ලාභ ප්‍රකාශ කියන එක ගන්නවා. ඒතර බොහෝ දුරට මේ ශේෂ පිරික්සම කියන එකේ තියෙනවනේ ගිණුම් වර්ග පහම තියෙනවනේ. ගිණුම් වර්ග පහේම තුලණය නොවුණු ශේෂ තියෙනවා. හරි. වත්කම්, වගකීම්, ආදාය, වියදම්, හිමිකම් කියන පහම මේ ශේෂ පිරික්සයේ තියෙනවා. ඒකෙන් අපි ආදායම් සහ වියදම් කියන වර්ග දෙක විතරක් දාලා ආදායම් සහ වියදම් කියන වර්ග දෙක දාලා ලාභය පාඩුව හොයනවා. ලාභය පාඩුව හොයනවා. හරිද? ඊළඟට තව ඉතුරු වෙනවනේ තව තුනක් ගිණුම් වර්ග. වත්කම් ඉතුරු වෙනවා, වගකීම් ඉතුරු වෙනවා, හිමිකම් ඉතුරු වෙනවනේ. වත්කම්, වගකීම් සහ හිමිකම්. ඔන්න ඔය තුන දාලා අපි හදනවා මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශ කියන වාර්තාව. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන වාර්තාව අපි හදනවා. හරිද? ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියලා තව වාර්තාවක් තියෙනවා. මේ සල්ලි එන විදිහ. ව්‍යාපාරට සල්ලි කොහොමද ආවේ? ව්‍යාපාරයෙන් එළියට සල්ලි ගියේ කොහොමද කියලා පෙන්වන්න වෙනම වාර්තාවක් අපි ව්‍යාපාර ආයතන පිළියෙල කරන. ඒකට කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා. cash flow statement. මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා තමයි මේ වාර්තාව අපි හදන්නේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශ. ඔන්න ඒ විදිහට අපි මේ ගිණුම් කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල ටික අපි හදාගන්න ඔය වගේ වාර්තාවන් ටිකක් හදනවා. මොනවද ඒ? නිෂ්පාදන ගිණුම්, වෙළඳ සහ ලාභ ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය ආදී වාර්තාවන් පිළියෙල කිරීම කරනවා. හරි. ඔය විදිහට මූල්‍ය ප්‍රකාශ නැත්නම් අවසාන ගිණුමක් පිළියෙල කිරීමක් කරනවා. දැන් ඊළඟට තව පොඩ්ඩයි තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරලා අපිට ඇත්තටම මේ මූල්‍ය ප්‍රකාශ වලින් හම්බෙන ප්‍රතිඵලය වඩා ගැඹුරින් සාකච්ඡා කරන්න. වඩා ගැඹුරින් සාකච්ඡා කරන්න. ඒකට අපි කියනවා විශ්ලේෂණය සහ විවරණය කියලා. වගු ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා. ප්‍රස්ථාර අනුසාරයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා. අනුපාත පිළියෙල කරනවා. අනුපාත. ඔන්න ඔය විදිහට වගු ආකාරයෙන් තොරතුරු දුන්නාම ඒක ටිකක් පැහැදිලි තේරුම් ගන්න පහසුනේ. ප්‍රස්ථාරයකින් බෙන්නවා. දැන් අපි මෙහෙම කියනවා. මේ පැත්තට වර්ෂය ගන්නවා. මේ පැත්තට ලාභය ලක්ෂ ගණනි. හරි. මේ විදිහට අවුරුදු 5ක ලාභ තත්ත්වයන් පෙන්නන ස්තම්භ ප්‍රස්ථාරවලින්. අවුරුදු 4ක මම ගන්න. දැන් මේක 2020 නම් මේක 2019 නම් 2018 2017. ඔන්න 2017 නම් 2020 දක්වා ලාභය අපිට ප්‍රස්ථාර වලින් පෙන්නුවා. එතකොට අපිට බැලුමට පේනවා 2019 ලාභය වැඩි කියලා. 2019 ස්තම්භය උඩටම ගිහිලා තියෙන එකනේ. මේ අවුරුද්දේ ලාභය වැඩි කියලා තේරුම් ගන්න පුළුවන් නේ. අර ඉලක්කම් වලින් දෙනවට වඩා ප්‍රස්ථාරයකින් දෙනකොට තේරුම් ගැනීමේ පහසුව තියෙනවානේ. තේරුම් ගැනීමේ පහසුව තියෙනවා. හරි. වගුවකින් තොරතුරු ඉදිරිපත් කරනවත් පහසුයි. දැන් ඔය වට ප්‍රස්ථාර වලින් එහෙම පෙන්නන්නේ නේද? දැන් මේ දවස්වල කොරෝනා තත්ත්වයේ වට ප්‍රස්ථාර වලින් පෙන්නනවා. ඊළඟට ඔය ඡන්ද කාලේ එක එක් පක්ෂ ලබාගත්තු ඡන්ද සංඛ්‍යාව නේද? මේ එක එක පාට දක්වලා
වෙන වෙනම පෙන්නනවානේ. හරි. එතකොට බැලෝ බැලමට කියන්න පුළුවන් කොයි පක්ෂෙද්ද ඡන්ද වැඩියෙන් හම්බෙලා තියෙන්නේ. කොහොමද අඩුනේ? අනේ වගේ අර බැලෝ බැලමට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන එකට තමයි අපි කියන්නේ විශ්ලේෂණය සහ විවරණය. ගැඹුරින් සාකච්ඡාව. ගැඹුරින් සාකච්ඡාව. අනුපාත පිළිල කිරීමත් ඒවා එකක් තමයි. දැන් අනුපාතයත් ඇසුරෙන් මම මේ පැහැදිලි කිරීම කරනවා මේ විදිහට බලන්න. දැන් මේක හොඳට බලන්න. දැන් අපි වර්ෂ දෙකක් ගන්නවා. 2019 2020 කියන වර්ෂ දෙකක් ගත්තා. 2019 සහ 2020 වර්ෂ දෙකේ අපිට අර ප්‍රකාශය හැදුවට පස්සේ ලාභලා ප්‍රකාශය හැදුවට පස්සේ අපිට මේ අවුරුද්දේ ලාභ 20000ක් ආවා. 20 ලාභ 25000ක් ආවා. අන්න බලන්න. 20000යි 25000යි. දැන් අපිට එළියෙන් බලපුවාම බලපු සැරින් තේරුම් ගන්න පුළුවන් 2019ට සාපේක්ෂව 2020 ලාභය වැඩි කියලා. 19ට සාපේක්ෂව 20 ලාභය වැඩි. පැහැදිලිනේ ඒක 20 25000 වැඩි ඉන්නේ. හරි. නමුත් මේක අපිට පුළුවන් ඇත්තටම ලාභේ වැඩි වෙලා නැහැ කියලා ඔප්පු කරන්න. කොහොමද ඔප්පු කරන්නේ? ඔව්. දැන් මේ 19 වර්ෂයේ අපි හදනවා සුද්ධ ලාභ අනුපාතය කියලා විශේෂ අනුපාතයක්. සුද්ධ ලාභ අනුපාතය. සුද්ධ ලාභ අනුපාතය. ඒ සුද්ධ ලාභ අනුපාතය කියන හදන්නේ මෙන්න මෙහෙම. මේවා මේ අන්තිම පාඩම් වල තියෙන අනුපාත කියනව නම් විකුණුම් වලට සුද්ධ ලාභය 100ට කීයද ප්‍රතිශතය? විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභේ ප්‍රතිශතයක් හැටියට කීයද කියන්නේ. හරිද? දැන් 19 මම මෙහෙම කියනවා. 19 වරුද්ද අපි ලක්ෂයක් වික්ක බාන්න. ලක්ෂයක බඩු වික්කා 20000ක් ලාභ ලැබුණා. 20000ක් ලාභ ලැබුණා. ඒතකොට 100ට ප්‍රතිශතයක් පස්සේ ලාභය ගන්න බලන්න කීයද කියන්නේ? 1 2 1 2 1 2 3 1 2 3 120යි. කොහොම බලන්නකො. 19 වර්ෂයේ 20000ක් ලාභ ගත්තේ ලක්ෂයක් බඩු විකුණලා. මේක සරල අර්ථය මේකේ. ලක්ෂයක් බඩු විකුණලා 20000ක ලාභයක් ගත්තා. එතකොට මේක ප්‍රතිශතයක් හැට ගත්තොත් 120යි. ඒ කියන්නේ 100කට වික්කොත් මේ අවුද්දේ 20ක ලාභයක් තියෙනවා. 100ට බඩු වික්කොත් 20ක ලාභ තියෙනවා. 100ක් වික්කොත් 20යි. එතකොට 200ක් වික්කොත් 40යි. 600ක් වික්කොත් 60යි. එහෙම තමයි ලාභය තිබිලා තියෙන්නේ. හරිද? දැන් 2020 මම ගන්නවා මෙහෙම. ඊළඟ වර්ෂේ ඔව් ලාභය නම් 25000 දක්වා වැඩි වුණානේ. ලාභ 25000. හැබැයි මම කියනවා විකුණුම් තිබ්බ 250000ක් කියලා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මේ බින්දුවේ මේ දෙක කැපුණා. 250 25න් බෙදුවා 10. 110යි. 110යි. හරි. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දැන් අපි 19 වර්ෂයේ 100කට බාණ්ඩ විකුණ 20ක ලාභයක් තිබ්බා. හැබැයි 2020 වර්ෂයේ 100කට බඩු විකුණනකොට 10ක ලාභ තිබිලා තියෙනවා. 100ට විකුණනකොට 10ක ලාභයක් තිබිලා තියෙනවා. අන්න එතන මොකද වෙලා තියෙන්නේ අතරම? ලාභේ වැඩි නෙමෙයි වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ. ඇයි ඉතින් 19 මේ අපි ඉස්සලා හැදුවේ 2019 තත්ත්වේනේ. 20000ක් ලාභ තිබ්බට ලක්ෂයක් විකුණලානේ. 2020 ගත්තාම 25000ක් ලාභ තිබ්බට හැබැයි අරන් තියෙන 250000ක් බඩු විකුණලා. 250000ක් බඩු විකුණලා තමයි 25000ක ලාභයක් හදාගෙන තියෙන්නේ. ඒ නිසා ඇත්තටම බැලුවොත් ලාභේ වැඩි වෙලා නෑ මෙතන ලාභේ අඩු වෙලා තියෙන්නේ. හැබැයි අපිට අර එළියෙන් තත්ත්වය බලපුවාම 20000ට වඩා 25000 වැඩි කියලා අපි ලාභේ වැඩි වෙලා කියලා හිතනවා. නමුත් ඇත්තටම ලාභේ වැඩි වෙලා නෑ කියලා අපිට මේකෙන් ඔප්පු වෙනවා. අනේකයි අපිට අර එළියෙන් පේන තත්ත්වයක් එක්ක තීරණ ගන්න බෑ. ව්‍යාපාරයක මතු පිටින් පේන තත්ත්වයක් එක්ක තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? ගොඩාක් කලාවට මේ වාගේ වගු ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරලා, ප්‍රස්ථාර අනුසාරයෙන් තොරතුරු ඉදිරිපත් කරලා, ගිණුම් කරන අනුපාත පිළිල කරලා මේක වඩා ගැඹුරින් සාකච්ඡාවට භාජනය කරනවා. හරි ඒකට අපි කියන්නේ විශ්ලේෂණය සහ විවරණය කියලා. විශ්ලේෂණය සහ විවරණය. හරි. ඊළඟට අවසානම දේ තමයි sannivedana කියන්නේ. sannivedana. sannivedana. ඒ කියන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දී. දැන් ගිණුම්කරණේ ඇල්මැති පාර්ශවයන් ගැන අපි කතා කරනවා. ඒක වැදගත් මාතෘකාවක්. හරි. තොරතුරු අපේක්ෂාවෙන් පසුවන පාර්ශවය. ව්‍යාපාර අයිතිකරුවන්ට ව්‍යාපාර තොරතුරු වැදගත් වෙනවා. ඊළඟට කලබනාකරුවන්ට තීරණ ගන්න වැදගත් වෙනවා. ණය දුන්නු ආයතන වලට ඒ කට්ටියගේ ණය ආපසු ලබා ගන්න පුළුවන්ද? පොලි ආපසු ගන්න පුළුවන්ද නේ? තරංකාරී ආයතන වල වැදගත් වෙනවා. හරි. ඊළඟට පාරිභෝගිකයන්ට වැදගත් වෙනවා. රජයට වැදගත් වෙනවා. බදු අය කර ගැනීම ආකාරයන් සඳහානේ. ඒ වගේ
ගණනාවට පුද්ගල පාර්ශ්ව ගණනාවකට ව්‍යාපාරික තොරතුරු වැදගත් වෙනවා. අන්න ඒ වැදගත් පාර්ශවයන්ට තොරතුරු අපේක්ෂාවෙන් පසුවන පාර්ශවයන්ට තොරතුරු ලබා දීම ගිණුම්කරණය මගින් වෙනවා. අපි ඒකට කියනවා sannivedanaya කරනවා කියලා. තොරතුරු sannivedanaya කරනවා කියලා කියනවා. හරි. ඔන්න ඔය විදිහට දීර්ඝ ක්‍රියාවලියක් තමයි අපි ගිණුම්කරණය කියලා කතා කරන්නේ. දැන් මේක තුළ මුළු සිලබස් එකෙන් පාඩම් ටික තියෙනවා. හරිද? ඉතින් ඉස්සලාම අපි ගිණුම්කරණයේ කාර්යයන් ටිකත් මේ අසුරෙන් පැහැදිලි කරගන්න පුළුවන්. තොරතුරු එක්රැස් කිරීම. මෙතනින් තමයි පටන් ගන්න. ව්‍යාපාරික විවිධ සම්පත් තිබුණ සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙලා ගනුදෙනු හා සිද්ධීන් ඇති වුණානේ. ඒ ගනුදෙනු හා සිද්ධි එකතු කරනවා, එක්රැස් කරනවා මූලාශ්‍ර ලේඛන මගින්. විදුලි බිල ගෙව්වා. එතන විදුලි බිලක් අපිට හම්බ වෙනවා. නැත්නම් මනු කියීමේ පත්‍රය කියලා අපි ඒකට කියන්නේ. ඒක හම්බුනාට පස්සේ ඇස්වලින් අපිට මේ විදුලිය ගෙවන එක තහවුරු කර ගැනීම හැකියාව තියෙනවා. හරි? ඒ වගේ මූලාශ්‍ර ලේඛන මගින් තොරතුරු එකතු කරනවා. ගිණුම්කරණයේ පළවෙනි කාර්යය තමයි තොරතුරු එක්රැස් කිරීම. ඊළඟට දෙවෙනි කාර්යය තමයි තොරතුරු වාර්තා කිරීම. එක්රැස් කරා වාර්තා කරා. එක්රැස් කරා වාර්තා කරා. හරිද? තුන්වෙනි කාර්යය තමයි වර්ගීකරණය. තොරතුරු වර්ග කරනවා. දැන් ලෙජරේට තොරතුරු දාපුවාම ලෙජරේ අපි කියන්නේ ගිණුම් වර්ග පහක් හැදෙනවා කියන්නේ. වත්කම් ගිණුම් තියෙනවා, වගකීම් ගිණුම් තියෙනවා, ආදායම් ගිණුම් තියෙනවා, වියදම් ගිණුම් තියෙනවා, හිමිකම් ගිණුම් තියෙනවානේ. ඔය විදිහට ගිණුම් වර්ග ගන්නවක් තියෙනවා. අන වර්ගීකරණේ, වර්ගීකරණය. ලෙජරේ ඉවත් කිරීම තුලින් වෙන්නේ මොකද්ද? වර්ගීකරණ. එක්රැස් කරා, වාර්තා කරා, වර්ග කරා. ඊළඟ මෙන්න මේ දෙකටම අපි ගිණුම් කරන්නේ හතරවෙනි කාර්යය කියලා කියනවා සාරාංශ කිරීම. සාරාංශ කිරීම. කොහොමද සාරාංශ වෙන්නේ? දැන් ශේෂ පරීක්ෂම කියන ලේඛනේ එක තැන ගිණුම් 30 40ක් එක පිටුවකට පෙන්වන්න පුළුවන්. විදුලිය, රක්ෂණය, ගෙවල් පොලි, වරිපණම්, ප්‍රචාරණය නේ, ණය ගිණුම, ණය පොලි ගිණුම ඔය වගේ ගිණුම් රාශියක් එක පිටුවක ගිණුම් 30 40ක් පෙන්වන්න පුළුවන්. හැබැයි දැන් ව්‍යාපාරික අපි ලෙජරේ කියලා කතා කරා. ලෙජරේ කියන්නේ මොකද්ද? ලෙජරේ කියන්නේ ගිණුම් මඩංගු ස්ථාන. දැන් ව්‍යාපාරික ගිණුම් 50ක් තියෙනවා නම් ඒ ලෙජරේ කියන්නේ ලොකු පොතක්. ලෙජරේ කියන්නේ ලොකු පොතක්. එතන මේ පොතේ පිටු 50ක් තියෙන්න පුළුවන්, ගිණුම් 50ක් තියෙනවා. ගිණුම් 50ක් නම් පිටු 50ක්. එතන ඒකේ සාරාංශගත වාර්තාවක් නෙවෙයි. දැන් අපිට 40 වෙනි පිටුවේ නම් විදුලි ගාස්තු ගිණුම තියෙන්නේ පිටු 39ක් පෙරළුවාට පස්සේ තමයි 40 වෙනි පිටුව අහුවෙන්නේ. ඉතින් එතන පිටු 50 තියෙන ටික එක පිටුවකට දිග වාර්තාවල ගත්තනම් ශේෂ පරීක්ෂම කියලා අර ලොකු පොතේ තියෙනවා එක කොලයකට කැටි වෙනවනේ. අන්න ඒකට සාරාංශ කිරීම කියලා කියනවා. එහෙනම් මේ ශේෂ පරීක්ෂමෙන් සාරාංශන ව්‍යාපාරික තොරතුරු. ඊළඟට මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම තුලත් සාරාංශ වීමක් වෙනවා. ඒ කොහොමද? දැන් අපි කියවනේ නිෂ්පාදන දාලා තොරතුරු නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන ව්‍යාපාරවල හදන විශේෂ ගිණුමක් තියෙනවා. නිෂ්පාදන ගිණුම කියලා. ඊළඟට ලාභ ප්‍රකාශය. ආදාය වේදන් ටික විතරක් වෙනම දාලා ලාභ ප්‍රකාශ කියලා වෙන වාර්තාවක් හදනවා. ඊළඟට අපි වත්කම් වගකීම් හිමිකම් අර ශේෂ පරීක්ෂමේ ඉතුරු වෙන ඉතුරු වර්ග තුනනේ. ආදාය වේදන් ලාභය පාඩු හැන ගත්තාම තව ඉතුරු වෙනවා වත්කම් වගකීම් හිමිකම් කියලා තුන. වත්කම් වගකීම් හිමිකම් කියලා තුන ඉතුරු වෙනවා. ඒ ටික දාලා වෙනම ප්‍රකාශයක් හදනවා. මොකද්ද ප්‍රකාශය? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනවා. හරි? අන්න ඒ වාගේ මේ එක එක වර්ගයේ තොරතුරු මේ එක එක ප්‍රකාශ වල සාරාංශ වීමක් වෙනවා. ඒ නිසා අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන කොටසටත් කියන්නේ සාරාංශ කිරීම කියලාමයි. සාරාංශ කිරීම කියලාමයි කියන්නේ. ඊළඟ පස්වෙනි කාර්යය. පස්වෙනි කාර්යය මොකද්ද? විශ්ලේෂණය සහ විවරණය. ඒ කියන්නේ අපි මේ මූල්‍ය ප්‍රකාශ මගින් මුහුණතින් පේන తත්වය ගැඹුරින් සාකච්ඡාවට භාජනය කරනවා. ඒ සඳහා අපි හදනවා මොනවද? වගු හදනවා, ප්‍රස්ථාර හදනවා, අනුපාත පිළියෙල කරනවා. ඒකට අපි කියනවා එනම් විශ්ලේෂණය සහ විවරණය. අවසාන කාර්යය sannivedana. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීමක් කරනවා. අන්න ඒකට අපි කියනවා sannivedana කියලා. ඔන්න ඔය විදිහට අපිට ගිණුම්කරණය නිර්වචනය කරන්න පුළුවන්. ඒතර ඒ ඇසුරින් අපිට ගිණුම්කරණේ කාර්යයන් 6ක් හඳුනා ගන්න පුළුවන්. ගිණුම්කරණේ ප්‍රධාන කාර්යයන් 6ක් තියෙනවා. හරිද? ඔන්න බලන්න එතකොට ව්‍යාපාරයක මුදලින් මෙනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් එක්රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය සහ විවරණය හා sannivedana ඇල්මැති පාර්ශවයට තොරතුරු ලබා දීම ඇතුළත් සම්පූර්ණ ක්‍රියාවලිය ගිණුම්කරණය වේ. හරි? ඔන්න ඔය විදිහට අපි ගිණුම්කරණය ගැන නිර්වචනයක් හදාගන්න. ගිණුම්කරණය යනු කුමක්ද කියපුවාම කටපාඩම් කරගන්න බෑ. කටපාඩම් කරේ වැඩකුත් නැහැ. ඒතර ඒ ගැන අපිට අවබෝධයක් තියෙන්න එපේ. දැන් කවුරු හරි අහුවොත් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අපිට යම් අදහසක් ඒ සම්බන්ධයෙන් කියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒකයි අපි ගිණුම්කරණය ඉගෙන ගත්ත කියන අදහස් වෙන්නේ. හරිද?
එහෙනම් මේ නිර්වචනය පැහැදිලි නේද? ව්‍යාපාරයක මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය සහ විවරණය හා එම තොරතුරු ඇල්මැති පාර්ශවයන්ට ලබා දීමත් ඇතුළත් සම්පූර්ණ ක්‍රියාවලිය ගිණුම් කරන්නේ වේ. අන්න එහෙම තමයි නිර්වචනය කරන්නේ. මේ එක එක කාර්යයන් ගැන විභාගයට ප්‍රශ්න අහනවා. ඒකට කෙටි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ප්‍රශ්න 50. ප්‍රශ්න පත්‍ර දෙකයි. දැන් මොන විෂය ධාරාව කරත් උසස් පෙළ එකේදී අපිට නේද ටිකක් විෂයන් තුනක් කියලා කීවට නේද අර ඔලෙල් වල ඉගෙන ගත්ත විෂයන් 9ට වඩා ටිකක් මේ තුන ඇතුළේ තියෙනවා. අවුරුදු දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා නේ. එතකොට විශාල කොටස් ප්‍රමාණයක් මේක තියෙනවා. ඉතින් නැත්තේ නැහැ. හරිද? මොන විෂය ධාරාව කරත් එහෙමයි. උසස් පෙළ කියන්නේ ඒකනේ. නේද? සාමාන්‍ය පෙළ වගේ නෙමෙයි. එතකොට දැන් මේකේ ප්‍රශ්න පත්‍ර දෙකයි. පළවෙනි ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. ප්‍රශ්න 50ක් හම්බ වෙන පැය දෙකක් හම්බ වෙනවා. පැය දෙක කාලයක් තුළ ප්‍රශ්න 50කට පිළිතුරු ලියන්න ඕනේ. හරිද? ඊළඟ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3යි විනාඩි 10ක් අලුතෙන් හම්බ වෙනවා. පැය 3යි විනාඩි 10ක්. දැන් ඉස්සරලා තිබේ පැය 3ක් විතරයි. දැන් අමතර කියවීම කාලය කියලා විනාඩි 10ක් අලුතෙන් එකතු කරලා දීලා තියෙනවා. ඒතර ඒ chance එකක් තියෙනවා. විනාඩි 10ක් අමතර හම්බ වෙනවා. ඒතර එක ප්‍රශ්න පත්‍රය කියන්නේ මුළු ගිණුම් කරන විෂයයටම විභාගෙදී පැය 5කුත් මෙතන පැය 2යිනේ. මේකට පැය 2යි. පැය 5කුත් විනාඩි 10ක ප්‍රශ්න පත්‍ර දෙකක් තමයි හම්බෙන්නේ. ව්‍යාපාරයක් දෙන්නත් එහෙමයි. හරි. ආර්ථික විද්‍යාව ඒ විෂයන් ඔක්කොම එහෙමයි. ICT කරනවා කියන්නේ අමතර විෂයක් හැටියට. ඒකෙත් ඒ වගේ ඇත්තේ කොහොම හරි මේ විදිහට එනවා. අනික දැන් තව විශේෂ දෙයක් තමයි ගිණුම් කරන සඳහා එකට කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමේ හැකියාව. ගණක යන්ත්‍ර භාවිතය සඳහා ගිය අවුරුද්දේ දැන් අවසර දුන්නා. එතකොට එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම නේද? ඒ ඔක්කොම සඳහා අපිට කැල් එක පාවිච්චි කරන්න පුළුවන්. විභාගදී කැල් එකක් ගෙනියන්න chance එක දෙනවා. දැන් මිදන් ඔය නම් කැල් එකක් ගත්තට කමන්නේ හදිස්සියක් නැහැ. තාම ඉතින් අපි ගණිත කොටස් වලට ආවේ නැහැනේ. දැන් මේ පළවෙනි පාඩම ඔක්කොම ගිණුම් කරන හැදින්නේ. ඊළඟ පාඩමේ තමයි වත්කම්, වගකීම්, ආදාය, වියදම්, හිමිකම් ඒවා හඳුනාගෙන නිර්වචන කරලා ගිණුම් කරන සමීකරණ වලට එන්නේ. සමීකරණ වලින් ඉඳන් තමයි ගණන් තියෙන්නේ. හරි? මාසයක් දෙකක් යනවා අපි ගණිත කොටස් වලට එනකන්. ඒත් කලින් අපි මේ මූලික හැඳින්වීම් ටික සාකච්ඡා කරන්න ඕනේ. හරි. ඒ විදිහේ තමයි යන්නේ. එතකොට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ගත්තාම ඕකේ බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. තව 20ක් ලියන ප්‍රශ්න තියෙනවා. දැන් ඉරිගහණේමත් අපිට ඔලෙල් වලදී බහුවර්ණ 4යිද තිබ්බේ. වර්ණ 4ක් දීලා හරි වර්ණය තෝරන්නේ. දැන් උසස් පෙළ මට්ටමේ අපිට වර්ණ 5ක් දීලා හරි වර්ණය තෝරන්න තමයි දෙන්නේ. හරිද? එතන මෙන්න මේ ප්‍රශ්න ගොඩාක් වෙලාවට අහලා තියෙනවා. ව්‍යාපාරයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම තුළින් සිදුවන්නේ ඔන්න ප්‍රශ්නේ. ව්‍යාපාරික ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම තුළින් සිදුවන්නේ කියලා ඔන්න උත්තර පහක් දෙනවා. තොරතුරු එක් රැස් කිරීමය, වාර්තා කිරීමය, වර්ග කිරීමය, සාරාංශ කිරීමය, විශ්ලේෂණය සහ විවරණය කිරීමය. අන්න ප්‍රශ්නේ. ව්‍යාපාරික ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම තුළින් සිදුවන්නේ තොරතුරු එක් රැස් කිරීමය, වාර්තා කිරීමය, වර්ග කිරීමය, සාරාංශ කිරීමය, විශ්ලේෂණය සහ විවරණය කිරීමය කියලා උත්තර පහක් දෙනවා. අන්න එතකොට අපිට පුළුවන් හරි උත්තරේ තෝරාගන්න. ලෙජරයට පිටපත් කිරීම තුළින් මම කිව්වා අර වත්කම්, වගකීම්, ආදාය, වියදම්, හිමිකම් කියලා ගිණුම් වලට දාන්නේ නේ. ඒකට අපි කියේ වර්ගීකරණය කියලා. වර්ගීකරණ. අන්න කෙලින්ම වර්ගීකරණය කියන උත්තරේට ඉරි ගහන්න පුළුවන්. හරි? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් දීලා තියෙනවා. දැන් අපි පළවෙනි පාඩම් 4 ගත්තාම ගිණුම් කරන හැඳින්වීම, ඊළඟට සමීකරණ, ඊළඟට ditth සටහන්, ඊළඟට උපයෝගී පොත්. ඔන්න ඔය පාඩම් 4 ගත්තාම කෙටි ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය ප්‍රශ්න 15ක් 20ක් තියෙනවා. 15ක් 20ක් ආසන්න වශයෙන් ප්‍රශ්න අහනවා. හරි? නිසා මුල පාඩම් ටිකත් අපිට වැදගත්. ඒ නිසා ක්‍රමානුකූලව අපි මේවා ඉස්සරහට කරගෙන යා යුතුයි. හරි? එහෙනම් ඊතර ඔන්න ගිණුම් කරන සම්බන්ධ මම නිර්වචන අවසන් වතාවට කියනවා ව්‍යාපාරයක මුදලින් මෙනී හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය සහ විවරණය. එමතරතුරු ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා sannivedanaya කිරීමත් ඇතුළත් සම්පූර්ණ කාර්ය පද්ධතිය ක්‍රියාවලියට තමයි කියන්නේ මොකක් කියලාද? ගිණුම්කරණය කියලා කියන්නේ. හරි? දැන් ගිණුම්කරණය ගැන නිර්වචනයක් හදාගෙන අපි සෑහෙන මාංශයක් වුණා. පැය ගාණක් මේ කතා කරා. හරි? එකපාරකින් ලියා ගන්න නිර්වචන දුන්නට වැඩක් නැහැ. මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ. හරි? එහෙනම් පොතේ දැන් ලියා ගන්න ගිණුම්කරණේ කාර්යයන් ටික මම කියලා දෙන්නම් වෙන වෙනම. ඒක පාඩම් කරගත යුතු එකක්. හරි?
කාර්යයට අදාළ ඉස්සරහින් අපි ලියාගමු මේක වෙන්නේ කොහොමද කියන කාර්යය. හරි. මෙහෙම ලියාගන්න ඕන ගිණුම් කරන්නේ කාර්යයන්. ගිණුම් කරන්නේ කාර්යයන්. ගිණුම් කරන්නේ කාර්යයන්. හරි. ඒතර කාර්යය ලියන ගමන් පොඩි ඉරි කැලක් ගාලා ඉස්සරින් අපි ඒක වෙන්නේ කොහොමද කියලා ලියාගත්තොත් මේක පාඩම් කරගන්න ලේසි. පළවෙනි කාර්යය තමයි ලියාගන්න තොරතුරු එක් රැස් කිරීම. ගිණුම් කරන්නේ කාර්යයන් 6ක් තියෙනවා. ගිණුම් කරන්නේ කාර්යයන් 6ක් තියෙනවා. පාඩම් කරගන්න ඕනේ 6ක්. ගිණුම් කරන්නේ කාර්යයන් 6යි. එක තොරතුරු එක් රැස් කිරීම එක් රැස් කරන්නේ මූලාශ්‍ර ලේඛන මගින්. මූලාශ්‍ර ලේඛන මගින්. මූලාශ්‍ර ලේඛන මගින්. තොරතුරු එක් රැස් කරන්නේ මූලාශ්‍ර ලේඛන මගින්. මූලාශ්‍ර ලේඛන මගින්. හරි. ඒක කොහොමද මාසයක් විතර යනකොට පන්ති පටන් ගන්න පුළුවන්. එතකොට අපි ගෝල්ඩන් කී එකේ ක්ලාස් එක පටන් ගන්නවා. දැන් 2021 සහ 22 ළමයි ගොඩක් ඉන්නවා. අපේ එන ළමයි හොඳට වැඩ ටික කරගෙන යනවා. ඉස්කෝලේ වැඩි ලකුණු ගන්නවා. එහෙම තමයි. ඒ නිසා මේ ළමයි කීප දෙනෙක් හිටියත් පන්ති කොහොමත් කරගෙන යනවා. ඒක ගැටලුවක් නැහැ. ළමයි ඉතින් තව ඉස්සරහට සම්බන්ධයෙන් දැන් කීප දෙනෙක් අහලත් තියෙන වෙනට අර තාම ඔන්ලයින් ක්‍රමෙන් ළමයි සම්බන්ධ වෙනව අඩුයි. සහ ඒ වගේම ඉතින් අර තාම විෂය හරියට තෝරගන්න නැති ළමයිනුත් ඉන්නෝනේ. දැන් මේ සර රිසල්ට් වැඩි වෙලා තියෙන්නේ නේ. ගොඩාක් අයට ඉතින් ඒ 5ක් 6ක් තියෙනවා හැමෝටම වාගේනේ. එතකොට ඉතින් ගොඩාක් අර සයන්ස් පැත්තට එහෙම ළමයි බර වෙනවා වැඩි. නමුත් ඉතින් පස්සේ අතරමං වෙනවා අපරාධනේ. දැන් ටෙක් විෂය ධාරාවටත් ගොඩක් අය යනවා නේ. කොමර්ස් වල දැන් අර ඉස්සරට සාපේක්ෂව තෝරා ගන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ විෂය ධාරා තමයි වැදගත්ම විෂය ධාරාව. ගොඩක් කලාට රැකියාව වෙළඳපොලේ. දැන් යන ආර්ථික රටාවත් එක්ක නේද? අපිට ඇත්තටම ඕනෑම රැකියාවට යද්දී අපිට මේ අධ්‍යාපන සුසුකම් විතරක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපනික සුසුකම් වලට අමතරව වෘත්තීය මට්ටමේ සුසුකම් අහනවා. වෘත්තීය මට්ටමේ සුසුකම්. අධ්‍යාපන සුසුකම් විතරක් තිබිලා හොඳ රැකියාවට යන්න බෑ. හරි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල උපාධියක් ගත්තත් අපිට ඒක අධ්‍යාපන සුසුකමක් විතරයි. දැන් O level පාස් කියන්නේ අධ්‍යාපන සුසුකම. ඊට A level පාස් කියන්නේ ඒත් අධ්‍යාපන සුසුකම. විශ්වවිද්‍යාලෙක ගිහලා උපාධියක් ගත්ත කියන්නේ ඒත් අධ්‍යාපන සුසුකම. පශ්චාත් උපාධියක් ගත්ත කියන්නේ ඒත් අධ්‍යාපන සුසුකම. හරිද? ඉතින් ඒවා විතරක් තිබිලා අපිට විධායක මට්ටමේ රැකියාවක් සඳහා. හරි. බැංකු කළමනාකරුවෙක් නේද? ආයතන ප්‍රධානියෙක්. ඒ වාගේ අර සාමාන්‍ය මාසිකට ලක්ෂ 2-3ක් පඩියක් ගන්න ලොකු රැකියාවට යන්න මේ අධ්‍යයන සුසුකම් විතරක් තිබිලා මදි. ඊළඟට වෘත්තීය සුසුකම් තියාගන්න. වෘත්තීය සුසුකම් කියන්නේ සමහරලාට වෘත්තීය සුසුකම් හදාගන්න අපි වෘත්තීයක නියැලෙන්න එපේ. දැන් ගොඩක් අයට වෙලා තියෙන්නේ මූලික සුසුකම් ටික තියෙනවා. අධ්‍යාපන සුසුකම් තියෙනවා. වෘත්තීය සුසුකම් නැහැ. එතකොට ඒ කට්ටිය වෘත්තියට ගිහිල්ලා තමයි සුසුකම් ටික හදාගන්නේ. රැකියාවට ගිහිල්ලා ප්‍රයිවට් කම්පැනි එකට ගිහිල්ලා අවුරුදු 7-8ක් යනකම් පොඩි පඩියකට වැඩ කරන්නේ. දැන් අද කාලේ හැටියට හිතන්නකො නේද? රුපියල් 25000ක 30000ක වැටුපකට ගිහිල්ලා නේද? කොළඹ පැත්තේ ගිහිල්ලා රැකියාවක් කරන්න පුළුවන්ද කියලා. නේද? බෝඩින් ගාස්තු ගෙවන්න වෙනවා, කෑම බීම සඳහා වියදම් කරන්න වෙනවා නේද? ප්‍රවාහන ගාස්තු දරන්න වෙනවානේ. එතන පඩියෙන් කීයක්වත් ඉතුරු කරගන්න හම්බෙන්නේ. අවුරුදු 7-8ම මේ විදිහට කට්ට ගාගෙන ඉස්සරහට යන්න වෙනවා. හරිද? ඒ අපි අර වෘත්තීය මට්ටමේ සුසුකම් ටික හදාගන්න නැතුව රැකියාවට ගියෝ. නමුත් මේ වෘත්තීය මට්ටමේ සුසුකම් මොනවද? ඔය AT කියලා එක්සෑම් තියෙනවනේ, චාර්ටඩ් කියලා තියෙනවනේ, සීමා කියලා තියෙනවා. ඒ වගේ අර වෘත්තීය විභාග ගණනාවක් තියෙනවා. ඒ වෘත්තීය විභාගවලදී ඒ වෘත්තීය විභාග සමත් කර ගැනීමේ වැඩිම හැකියාව තියෙන කොමර්ස් කරපු අය. ඒකට හේතුව දැන් මේ AT ගත්තොත් ගිණුම්කරණය, ආර්ථික විද්‍යාවනේ. ඒ විෂයන් තියෙනවා. බිස්නස් කොටස තියෙනවා. හරිද? ඊළඟට චාර්ටඩ් කරත්, සීමා කරත් මේ හැම එකෙම මේ කොමර්ස් වලට අදාළ විෂයන් වලින් තමයි ඒ ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ. ඔය හැම විෂය ධාරාවකම මේ AT ගත්තා, චාර්ටඩ් ගත්තා, සීමා ගත්තත් හැම එකම ගිණුම්කරණය සඳහා ලකුණු 100ක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ලකුණු 100ක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. එතකොට දැන් ඒ වාගේ ඒ විෂය ධාරාවනුත් කරලා අපි මේ අධ්‍යාපන සුසුකම් වලට මේකත් එකතු කරගත්තොත් අන්න අපිට පටන් ගන්න මේ රුපියල් ලක්ෂකමාරක රැකියාවට යෑමේ හැකියාව තියෙනවා. දැන් ඔය වරලත් ගණකාධිකාරී ආයතන විභාග 5ක් තියෙනවා. අධීර 5ක් දැන් වර්තමානයේ තියෙනවා. හරි. මේ අධීර 5න් පාස් වුණොත් එහෙම චාර්ටර්ඩ් ඇකවුන්ටර් කෙනෙක්.
වරලත් ගණකාධිකාරිවරයෙක්. ඒ වරලත් ගණකාධිකාරිවරයෙක් වුණොත් ලංකාවේ සාමාන්‍ය ලක්ෂ 3ක විතර පඩියකට යන්න පුළුවන්. පිටරට ගියොත් එහෙම ලක්ෂ 7-8ක් මාසෙකට පඩි ගන්න පුළුවන්. ඒ වාගේ අර කියන්නේ වෛද්‍ය වෘත්තියටත් වඩා ඉහළ තැන් වලට යන්න පුළුවන්. මාසික ආදායමක් උපයා ගන්න පුළුවන් රැකියාව තියෙනවා. කොමර්ස් කරපු අයට. කොමර්ස් කරපු අයට. ඒ නිසා ඒක අපි අපිට යන්න තියෙන සීමාව තේරුම් ගන්න නේද? මේ අධ්‍යාපන සුකම් විතරක් නෙමෙයි මේවත් හදාගත්තොත් අපිට හොඳම තැනකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. කට්ටිය ICT කරනවා කියන එකත් වැදගත්. මොකද මේ අද කාලේ තියෙන විශේෂ ප්‍රවණතාවයක්. අනික ඔය රත්නපුරේ හැම මගේ ළමයි ගොඩාක් ඉන්නවා මුල රෑන්ක් දාන අය. ඒතර ඒ අය ගොඩාක් මේ තුන්වෙනි විෂය හැටියට ICT තමයි තෝරාගෙන තියෙන්නේ. ඒක වැදගත් ඇත්තට. හරි. රෑන්ක් හදනකොට වැදගත්. ඉස්සරහට අපිට රැකියාව වෙනදපොළට ගියපුවමත් ඒක ඉතා වැදගත් වෙනවා. හරි. ඒ නිසා අපිට පුළුවන් මේ කොමර්ස් කරන අයට හරියට මේ විෂය ධාරාව තෝරාගත්තොත් නේද? ඉතා ඉහළ මාසික ආදායමක් ලබන රැකියාව සඳහා යන්න. නැත්නම් ඉතින් අපි වෘත්තීය සුකම් හදාගන්න හැමදාම ගිහිල්ලා රැකියාවක වැඩ කරන්න වෙනවා. වැඩ කරලා තමයි අවුරුදු 7-8ක් ගිහිල්ලා තමයි පඩිය වැඩි කරගන්න වෙන්නේ. ඒක අමාරුයි. හරි? ඒක අමාරු කාර්යයක්. ඒ නිසා කොමර්ස් තෝරාගන්න එක වැදගත්ම එකයි. නමුත් ළමයි අර රිසල්ට් පොඩ්ඩක් ආපු ගමන් සයන්ස් තෝරනවා, මැත්ස් වලට යනවානේ. ඊළඟට ටෙක් වලට යනවා සමහර අය නේද? අර රිසල්ට් අඩු වෙන අය තමයි ආර්ට් වලට එහෙම යන්නේ නේ. එහෙම නිකන් හිතාගෙන ළමයි. ඉතින් ආර්ට් වලින් උනත් තමන් මං දිස්ත්‍රික්කයේ ඉහළම කුසලතාවයක් කරන් ආර්ට් වලින් ලෝ ෆැකල්ටි යනවා. දිස්ත්‍රික්කයේ මුලට එනවා. ඉතින් ඒ 9ක් ගන්න එක්කෙනාට අරමුණක් තියෙනවා නම් මං ඒ 9ක් ගත්තට මං තෝරාගන්නේ කලා විෂය දානවා. මං කලා තෝරාගෙන ලෝය කෙනෙක් වෙනවා. එතකොට මෙයාට ඇත්තටම අනිත් අයට වඩා රෑන්ක් එකක් ගන්න පුළුවන්. එයාගේ O level හොඳ දක්ෂතාවයක් තිබිලා තියෙනවනේ. සමහරවිට මෙයා සයන්ස් වලට ගියොත් එහෙම මැත්ස් වලට ගියොත් එහෙම S3ක් ගන්නත් ඉඩ තියෙනවා. නේද? එහෙම ගොඩාක් වෙච්ච අය ඉන්නවා. ඒ 9 ගත්ත අය උසස් පෙළ හදාලා මොනවත්ම රිසල්ට් නැතුව ගෙදරට ඉන්නනේ. විෂයන්තර පෙළෙන අය එහෙමත් ඉන්නවා. ඔයාලා බලන්න. හරි ඒ වගේ. ඉතින් තමන්ගේ අරමුණ තියාගෙන වැඩ ටික කරපුවාම නේද? O level ප්‍රතිඵල එච්චර වැදගත් නැහැ ඉතින්. O level ප්‍රතිඵලය නෙමෙයි. උසස් පෙළ මේ අවුරුදු දෙක තුළ මහන්සියට ප්‍රමාණයත් එක තමයි අපිට ප්‍රතිඵලය ගන්න තියෙන්නේ. ඒ ප්‍රතිඵලයට යන්න අපි දඟලන්න ඕනේ. හරි? ඔව්. එතන අපි කතා කරමින් ඉන්නේ ඉරම්කරණේ කාර්යයන් ගැන. පළවෙනි කාර්යය තමයි තොරතුරු එක්රැස් කිරීම. තොරතුරු එක්රැස් කරන්නේ මොනවයින්ද කියලා අපි ඉස්සෙල්ලා මතක තියාගමු. මූලාශ්‍ර ලේඛන මගින්. හරි. දෙවෙනි එක එක්රැස් කරා වාර්තා කිරීම. තොරතුරු වාර්තා කිරීම. තොරතුරු වාර්තා කිරීම. ඉස්සරේ ලියාගමු වාර්තා කරන්නේ කොහෙද කියන කාරණා. තොරතුරු එක්රැස් කරා වාර්තා කරා. තොරතුරු එක්රැස් කිරීම වාර්තා කිරීම. තොරතුරු එක්රැස් කිරීම ඊළඟට වාර්තා කිරීම. වාර්තා කිරීම. වාර්තා කිරීම ලියන්න මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත්. නැත්නම් උපයෝගී පොත්. උපයෝගී පොත්. උපයෝගී පොත්වල තමයි වාර්තා කිරීම කරන්නේ. උපයෝගී පොත්වල. නැත්නම් ඒක ලියන මූලික සටහන් පොත් කියලා. උපයෝගී පොත්. මූලික සටහන් පොත් ඒවත් උපයෝගී පොත්. තොරතුරු එක්රැස් කළා වාර්තා කරන්නේ. ඊළඟට තුන්වෙනි කාර්යය තමයි වර්ගීකරණය. 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 වර්ග වෙන්නේ අපි කතා කරා ලෙජරයට පිටපත් කිරීම තුලින්. මතකයි නේද? ලෙජරයට පිටපත් කිරීම තුලින්. ලෙජරයට පිටපත් කිරීම. 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 හරි. එක්රැස් කරා වාර්තා කර වර්ග කරා සාරාංශ කිරීම. සාරාංශ කිරීම. සාරාංශ කිරීම. අපි සාරාංශ කරන විදිහත් කතා කරා දෙකක් තිබ්බනේ. එකක් තමයි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. මූල්‍ය ප්‍රකාශ නැත්නම් මේකට කියන අවසාන ගිණුම් කියලානේ. අවසාන ගිණුම් පිළියෙල කිරීම සහ ශේෂ පරීක්ෂම කලින් ශේෂ පරීක්ෂම ලියන හොඳයි කවන්නේ.
හරි. එතන අපි කතා කරා සාරාංශ කිරීමට මූල්‍ය ප්‍රකාශ නැත්නම් අවසාන කිරීම පිළියෙල කිරීම හා ශේෂ පෙරික්සුම් පිළියෙල කිරීම. ශේෂ පෙරික්සුම පිළියෙල කිරීම. මේ දෙකම සාරාංශ කිරීමට යන්නේ. ශේෂ පෙරික්සුම ඉස්සෙල්ලා ශේෂ පෙරික්සුම ඊට පස්සේ තමයි මූල්‍ය ප්‍රකාශ හදන්නේ. ඒක පොඩ්ඩක් කමන්නේ ගැටලුවන්නේ. මූල්‍ය ප්‍රකාශ නැත්නම් ඒවට කියන අවසාන කිරීම පිළියෙල කිරීම සහ ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. ශේෂ පිරික්සුම. මේ වචනය ශේෂ පිරික්සුම. සමහර වචන අලුතෙන්ම ඇහෙන්නේ ඔයාලට නේද? ඒ නිසා පොඩ්ඩක් නුහුරු වචන වෙන්න පුළුවන්. මේවා ඉතින් දිගටම අපි කතා කරද්දී මේව පුළුවන් වෙනවා. හරි? මූල්‍ය ප්‍රකාශ අවසාන ගිණුම් ඒ දෙකම එකයි. පිළියෙල කිරීම සහ ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. ශේෂ පිරික්සුම් පිළියෙල කිරීම. ඊළඟ පස්වෙනි කාර්ය විශ්ලේෂණය හා විවරණය. විශ්ලේෂණය හා විවරණය ඒ සදා අපි මෙන්න මේවනේ කරන්නේ වගු ප්‍රස්ථාර අනුපාත පිළියෙල කිරීම. වගු ප්‍රස්ථාර අනුපාත පිළියෙල කරන එක තමයි විශ්ලේෂණය සහ විවරණය කියන කාර්යයට වැටෙන්නේ. විශ්ලේෂණය සහ විවරණය. වගු ප්‍රස්ථාර අනුපාත පිළියෙල කිරීම. වගු ප්‍රස්ථාර අනුපාත ආදිය පිළියෙල කිරීම. වගු ප්‍රස්ථාර අනුපාත ආදිය පිළියෙල කිරීම. ඒකට කියනවා විශ්ලේෂණය සහ විවරණය කියලා. අවසාන කාර්ය sannivedana. sannivedana. මේක ලියන්න ඇල්මැති පාර්ශවයන්ට. ඒක විශේෂ වචනයක් ඇල්මැති පාර්ශවයන්. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු ලබා දීම. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු ලබා දීම. හරි නේද? ඔන්න ඔය ටික හොඳට පාඩම් කරගන්න ගිණුම් කරන්නේ කාර්යයන් ටිකද මේ කාර්යයන් ටික ඇතුළත් තමයි අපි ගිණුම් කරන්නේ නිර්වචනය කළ යුත්තේ. ගිණුම් කරන නිර්වචනය කළ යුත්තේ. හරිද? තොරතුරු එක්රැස් කිරීම පළවෙනි කාර්යය මූලාශ්‍ර ලේඛන හරහා තමයි තොරතුරු එක්රැස් කරන්නේ. අපි මූලාශ්‍ර ලේඛන මොනවද? ඒ උත්තර ටික ලියාගන්න. තොරතුරු වාර්තා කරනවා මූලික සටහන් පොත්වල හෙවත් උපයෝගී පොත්වල. උපයෝගී පොත්වල. වර්ග කරනවා ලෙජරේ දාපුවම වත්කම් වගකීම් ආදාය වියදම් හිමිකම් කියලා ගිණුම් වර්ග පහක් හැදෙනවනේ. අන්න වර්ග වීමක්. වර්ග වෙන්නේ ලෙජරේට තොරතුරු දාපුවම. සාරාංශ වෙනවා. ශේෂ පිරික්සුම හදපුවාම අර ලෙජරේ කියන පොතේ ගිණුම් 50ක් තිබ්බත් 60ක් තිබ්බත් එක කොලයකට එක පිටුවට එක ගන්න පුළුවන් නේ. අන්න සාරාංශ වෙනවා. ඊළඟට මූල්‍ය ප්‍රකාශ හදනවා. නිෂ්පාදන ගිණුම හදනවා. ලාභ ලාභ ප්‍රකාශය හදනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනවනේ. දැන් නිෂ්පාදන ගිණුමේ නිෂ්පාදන අදාළ තොරතුරු ලියන්න වෙනවා. ඊළඟට ලාභ ලාභ ප්‍රකාශය ආදාය වියදම් ටික ලියන්න වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වගකීම් හිමිකම් ටික වාර්තා කරන්න ඕනේ. අනේ විදිහට සාරාංශ කිරීමක් වෙනවා. ඊළඟට විශ්ලේෂණය සහ විවරණය සඳහා ගැඹුරින් සාකච්ඡාවක් නේ. එළියෙන් පේන தත්ත්වයට වඩා නේද? ඇතුළට අධ්‍යයනය කරාට පස්සේ தත්ත්ව වෙනස්. ඒකට කියන්නේ විශ්ලේෂණය සහ විවරණය, වගු ප්‍රස්ථාර අනුපාත ආදී පිළියෙල කිරීම වගේ. අවසානයේක sannivedana ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන කාර්යය. පැහැදිලිනේ? හරි. ඔන්න එතකොට අපි ওই ටික තමයි සාකච්ඡා කරේ මෙතෙක්. හරි. බලන්න එතකොට ගිණුම් කරන අර්ථ දැක්වීම කියන එක අපි පිටු අංක 2 ටියුට් එක තියෙනවානේ පිටු අංක 2. ඒකේ මුලින්ම කියනවා ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකයට අදාළ ආර්ථිකමය තොරතුරු ලබා දීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය. මේක තමයි. ඉතින් මේක අපි දීර්ඝ වශයෙන් කතා කරා. නේද? ඒ කෙටියෙන් මෙතන තියෙන්නේ ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකයට අදාළ ආර්ථිකමය තොරතුරු ලබා දීමේ සමස්ත ක්‍රියාවලිය. සමස්ත ක්‍රියාවලිය කියනවා මේ ටික තියෙන්න ඕනේ. තොරතුරු එක්රැස් කරන්න ඕනේ, වාර්තා කරන්න ඕනේ, වර්ග කරන්න ඕනේ, සාරාංශ කරන්න ඕනේ, විශ්ලේෂණය සහ විවරණය කරන්න ඕනේ, sannivedanaya කරන්න ඕනේ. ඒක තමයි ක්‍රියාවලිය. process එක ක්‍රියාවලිය. ගිණුම් කරන සම්බන්ධයෙන් ආයතන දෙකක් විසින් ඉදිරිපත් කළද අර්ථ දැක්වීම් පහක් දැක්වේ. දෙකක් නෙමෙයි අපිට නිර්වචන 50ක් 60ක් වුණත් ගන්න පුළුවන්. හරි ඉන්ටර්නෙට් ගිහිල්ලා definition of accounting කියලා ගැහුවා නම් නිර්වචන රාශියක් අපිට එනවා. වැඩක් නෑ අපිට. එහෙම ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් මෙයා කොහොම කිව්වද මෙයා කොහොමද කිව්වද කියලාද එහෙම විභාගට අහන්නේ නෑ. නමුත් අපිට වැදගත් වෙනවා අර පොදු නිර්වචනය කියන එක. ඒක දැනගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි ඉතින් අනිත් නිර්වචනත් ඊට ආසන්නයි. පොදු නිර්වචනය හා සමාන නිර්වචන තමයි අනිකොත් හැම ආයතනයක්ම ඉදිරිපත් කළා තියෙන්නේ. නිසා මේකේ ගොඩාක් නිර්වචන දීලා නැහැ.
දෙකක් මම නිර්වචන දාලා තියෙනවා. බලන්න ගිණුම්කරණය සම්බන්ධයෙන් ආයතන දෙකක් විසින් ඉදිරිපත් කළ අර්ථ දැක්වීම් පහක් දැක්වේ. ඇමරිකානු ගිණුම්කරණ සංගමය. ඇමරිකාව ගිණුම්කරණ සංගමය. තොරතුරු ප්‍රයෝජන ගන්නා පාර්ශ්වවලට විනිශ්චය කිරීමටත් තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීම, මැනීමේ සහ sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණ. ඔක කටපාඩම් කරගන්න එපා. කවදාවත් විභාගයට අහන්නේ ඇමරිකානු ගිණුම්කරණ සංගමය ගිණුම්කරණය නිර්වචනය කර ඇත්තේ කෙසේද කියලා හැම ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේක හරියටම පාඩම් කරගන්න අමාරුයිනේ. නේද? තොරතුරු ප්‍රයෝජන ගන්නා පාර්ශ්වයන් කියන්නේ මේ ඇල්මැති පාර්ශ්වය. නේද? විනිශ්චය කිරීමටත් තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගන්න. මයින්ව sannivedana. මේ කාර්යයන් ටිකම තමයි තියෙන්නේ කෙටියෙන් හැබැයි. ඒ ඔක්කොම එකෙත් නෑ හඳුනා ගැනීම, මැනීම හා sannivedana කියලා විතරයි එතන තියෙන්නේ. ඊළඟ තව නිර්වචනයක් දීලා තියෙනවා දෙක. ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතන. ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකරණ ආයතන. යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගණදුන. දැන් මෙතනත් අපි මුදලින් මෙනී හැකි ගණදුණු හා සිද්ධීන් කියලා ගත්ත ඒකනේ. මුදලින් මෙනී හැකි ගණදුණු හා සිද්ධීන් කියලා ගන්න ඕකනේ. මේකත් කියනවා එක යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍යමය ස්වරූපයක් ගන්නා ගණදුණු හා සිද්ධීන් සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝග කරගෙන සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම සහ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම් කරනවා වේ. ඔව් ඒකත් පොදු නිර්වචනය හා යම් ආසන්නතාවයක් තියෙනවා. ඉහත පළමු නිර්වචනය ගිණුම් කරන පිළිබඳ පොදු නිර්වචනයේදී දෙවන නිර්වචනය මූල්‍ය ගිණුම් කරන ගැන අවධානය යොමු කරා. දැන් අපි ඉස්සරහට කතා කරනවා ගිණුම් කරන්නේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරණ ගිණුම් කරන්නේ කියලා. හරි මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරණ ගිණුම් කරන්නේ කියලා වර්ග දෙකක් තියෙනවා. ඒක අපි මේ පාඩුවෙම සාකච්ඡා කරනවා ඉදිරියේදී. හරි දැනට ඒක මතක තියාගමු. ගිණුම් කරන ප්‍රධාන කොටස් දෙක මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය. හරි ඔය දෙක පස්සේ අපි කතා කරමු. ඊළඟට ගිණුම් කරන්නේ අවශ්‍යතාවය කියන මාතෘකාව ගන්නවා. ගිණුම් කරන අවශ්‍යතාවය. ගිණුම් කරන්නේ අවශ්‍ය වන්නේ ඇයි? ඔව් ගිණුම් කරන්නේ අවශ්‍යතාවය. ගිණුම් කරන අවශ්‍ය වෙන්නේ ඇයි? ගිණුම් කරන ප්‍රධානම අවශ්‍යතාවය තමයි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන්නේ. ඕක තමයි හැමදාම උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ හැටියට අහන්නේ. දැන් පළවෙනි ප්‍රශ්නය ලේසියිනේ. ඒක ළමයා දැකපු ගාම පළවෙනි ප්‍රශ්නේ හොඳයි තේරෙනවා නේද? උත්තරේ ගහ ගන්න පුළුවන් කියලා තේරෙන්නත් එපයි. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ ඉතා පහසු ප්‍රශ්නයක් දෙනවා. හැමදාම අහන්නේ මේ ගිණුම් කරන හැඳින්වීමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මෙතන ටිකක් ඉස්සරහට යනකොට සමහර වෙතින් ගණනය කිරීම කරලා එහෙම උත්තර ගන්න තියෙනවා. හරි? ඉතින් අපිට අර මුල පාඩම් විතරක් සුන්දර උගන්වලා හරියන්නේ නැහැ. අග වෙනකොට නේද පාඩම් 16ක් ගිණුම් කරන්නේ තියෙනවා. පාඩම් 16ක් ගිණුම් කරන්නේ තියෙනවා. මේ 16ම අපි ක්‍රමානුකූලව අභ්‍යාස වැඩිම සංඛ්‍යාවක් එක්ක උගන්වන්න ඕන. හරි? අපේ නිබන්ධන හැම එකේම අභ්‍යාස 50කට වඩා වැඩියෙන් තියෙනවා. 50කට වඩා අභ්‍යාස හැම එකම තියෙනවා. මේ හැම අභ්‍යාසම අපි බෝඩ් එකේ හදලා පෙන්නනවා. හැම අභ්‍යාසෙම දැන් ගණන් බැලන්ස් කරන්න ඒවා බැලන්ස් වෙන මට්ටම දක්වාම හදනවා. ඒ නිසා ළමයින්ට ගණන් අමාරු වෙන්නේ අපි නිබන්ධනේ කලින් දෙනවා. ඒත් පුළුවන් ඒවා කලින් හදාගෙන ඉන්න පුළුවන්. වැරදි ඒවා සාකච්ඡා කරගන්න පුළුවන් නේ. ඒ විදිහට අහගෙන කතා කරගන්න පුළුවන්. දැන් ඔය ඉන්න ළමයි ටික 22 එහෙම හොඳටම කරගෙන යනවා දැනට. හරි? ඒ කට්ටිය ගණන් හදනවා, විභාගය වැඩි ලකුණු ගන්නවා, ඉස්කෝල ඉස්සරහින් ඉන්නවා. හරි? ඒවා මට්ටමට යන්න පුළුවන්. ඒ නිසා අභ්‍යාස කරන එක දැන් ඇත්තටම මේක ගණිත විෂයක් නිසා අපි අභ්‍යාස හදන්නම ඕනේ. හදලම තමයි හුරු වෙන්න ඕනේ නේ. අනික හදනකොට අපි අර එක විදිහ අභ්‍යාස හදලා වැඩක් නැහැ. ගොඩාක් පන්ති වල කරන්නේ දැන් සමීකරණයන් එක ගණනක් දෙනවා. ඒ විදිහ ගණන් තව 10ක් විතර හදනවා. එහෙම වැඩක් නැහැ. දැන් අපි කරන්නේ මං ගණන් 10ක් දුන්නොත් 10 විදිහක් දෙන්න. ගණන් 10ක් දුන්නොත් 10 විදිහක්. එතකොට අර අපිට එක එක වර්ග අහු වෙනවනේ. එක එක ගණිත රටා අහු වෙනවා. එක එක ගණිත රටා අහු වෙච්චාම විභාගෙදි මොන රටාව දුන්නත් අපිට හදා ගන්න පුළුවන්. නේද? විභාගයට යන්න කලින් අපිට එකවස් පුළුවන් කියලා වැඩක් නැහැ. විභාගයට ගියපුවහම ප්‍රශ්න පත්‍රයේ දැකපුවහම ඒ වගේ තියෙනවා හදා ගන්න පුළුවන් වෙන්න ඕන. නේද? දැන් ඉස්කෝලේ විභාගයට ලකුණු වැඩිපුර ගන්න ඕන. හරි ඒ වගේ තමන්ට ගණන් පුළුවන් වෙන්න නම් අපි එක එක වර්ගයේ ගණන් හදපුවාම මොන ක්‍රමයෙන් දුන්නත් හරිනේ.
අල්ල ගන්න පුළුවන්. දැන් මොකද විභාගේ කොයි රටාව දෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි සමහරට හිතන්නේම නැති රටාවක් දෙන්නේ. අපි එක රටාවක් විතරයින ගණන් හදන්න දන්නේ. වෙන රටාවක් දුන්නොත් විභාගේ උත්තර ලියන්න බැරි වෙනවා. ඒ නිසා මේ එක වගේ ගණන් ගොඩාක් හදලා ගණන් පුළුවන් කියලා වැඩක් නැහැ. නේද? අපි දෙන ගණන් වල පළවෙනි ගාන හැදුවට දෙවෙනි ගාන හදන්න බෑ. දෙවෙනි ගාන හැදුවට තුන්වෙනි ගාන 100ක් හදන්න බෑ. හතරවෙනි ගාන බෑ. ගැටලුවක් නැහැ. ඒක අපි කියලා දෙනවනේ. කියලා දුන්නට පස්සේ රටාව හඳුනාගෙන ගණන් හදන්න හුරු වුණා නම් හරි. එතකොට ලකුණු 75කට වැඩි ඒ සාමාර්ථයට යන්න පුළුවන්. මොකද කොමර්ස් වලින් විශ්වවිද්‍යාලයන්ට අවතරමේ ඒ තුනකට ආසන්න ප්‍රතිඵලයක් ගන්න ඕන. ලොකු තරගයක් තියෙනවා. ඒ තුනකට ආසන්න ප්‍රතිඵලයක් ගන්න ඕන. අවතරමේ නේද? ඒකයි ඒ දෙකයි B එකක්වත් නේ. ඒකයි B දෙකක්වත් නේ. ඔය වගේ ප්‍රතිඵලයකට යන්න ඕන. හරි. සාමාන්‍යයෙන් C තුනකට වගේ කොහොමත් කැම්පස් යන්න බෑ. B තුනකට කැම්පස් යන්න බෑ. හරි. ඒ සාමාර්ථයක් හරි. ඒ වගේ හරි. සාමාන්‍යයෙන් B3කට වගේ කැම්පස් යන්න අමාරුයි. නේද? මේ වගේ ඉතින් සාමාන්‍ය ආසන්න වශයෙන් ඒ තුනකට ආසන්න ප්‍රතිඵලයට පියන්නත් ඕන. නිසා ලොකු දෙයක් තියෙනවා අපිට කරන්න නේ. නිසා මුලින් ඉඳන් මහන්සි කරගත්ත අපිට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එතන මේ ගිණුම්කරණයේ හැඳින්වීමේදී තමයි පළවෙනි ප්‍රශ්නේ මම දෙනවා කිව්වේ. සමතක තියාගන්න. ගිණුම්කරණයේ අරමුණ මොකක්ද? ගිණුම්කරණයේ අරමුණ නැත්නම් පරමාර්ථය තමයි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන එක. මෙන්න මේක බලන්න ගිණුම්කරණයේ අවශ්‍ය වන්නේ ඇයි කියන එක. ගිණුම්කරණය අවශ්‍ය වන්නේ ඇයි? වාර්තා කරන ඒකයක් පිළිබඳව ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපයීම ගිණුම්කරණයේ ප්‍රධානම අවශ්‍යතාවය වේ. අන්නද? හරි. තීරණ ගැනීමට සහ තොරතුරු ලබා දීම කාටද? ඇල්මැති පාර්ශවයන්. දැන් ගිණුම්කරණය අපි sannivedana කියලා කාර්යයක් ඉගෙන ගත්තනේ. තොරතුරු එක්රැස් කරා, වාර්තා කරා, වර්ග කරා, සාරාංශ කරා, විශ්ලේෂණය සහ විවරණය කරලා ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දෙන. අන්න sannivedana. අන්න sannivedana. අන්න ඒක තමයි මෙතන අහන්නේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන කාර්යය. හරි? වාර්තා කරන ඒකයක් අපිට මෙතන වාර්තා කරන ඒකකයක්. අනේ වචනෙත් වැදගත්. වාර්තා කරන ඒකකය. අපි මේකට කියන රිපෝටිං එන්ටිටි කියලා. රිපෝටිං එන්ටිටි වාර්තා කරන ඒකකය. ඒක අපි කතා කරමු. වාර්තා කරන එක ගැන. වාර්තා කරන ඒකකයක් පිළිබඳ ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපයීම ගිණුම්කරණයේ ප්‍රධානතම අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙනවා. එබැවින් ගිණුම්කරණයේ ව්‍යාපාරික භාෂාවක් ලෙසද ගිණුම්කරණයේ ව්‍යාපාරික භාෂාවක් ලෙස කියලා හඳුනා ගන්න පුළුවන්. තොරතුරු පද්ධතියක්. ඒ ඉතින් තොරතුරු අපේක්ෂාවෙන් පසු ඕනෑම පාර්ශවයට තොරතුරු දෙනවනේ. අයිතිකරුවන්ට තොරතුරු දෙනවා, කළමනාකරන තොරතුරු දෙනවා, රජයට දෙනවා, බදු දෙපාර්තමේන්තුවට දෙනවා නේද? පාරිභෝගිකයන් දෙනවා, හැම පාර්ශවෙම දෙනවනේ. ඒ නිසා තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වනවා. තවද ගිණුම්කරණය පරිසර සාධකවල වෙනස් වීම මත ක්‍රමිකව විකාශනය වී ඇති විෂයක්. ඔව් දැන් අපි මේකත් පාඩමේ කතා කරනවා. මේකත් පාඩමේ කතා කරනවා. දැන් මේ අපිට අපි යවට පරිසරය. මේ ව්‍යාපාරය. බිස්නස් එක. ව්‍යාපාරය මේ අපි අවට පරිසරයේ තියෙන එක ඒකකයක්. හරිද? ඒතර පරිසරයේ විවිධ සාධකවල බලපෑමට මේ ව්‍යාපාරය ලක් වෙනවා. ඒ පරිසර සාධක අපි කතා කරන ඉස්සරහට. ආර්ථික හා දේශපාලන. සමාජ හා සංස්කෘතික. සමාජ හා සංස්කෘතික. ඊළඟට නෛතික කියලා අපි කතා කරනවා. නෛතික. ශිල්පීය හා වෘත්තීය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ආය තාක්ෂණික පරිසරය. ඔන්න ඔය ටිකනේ. දැන් බිස්නස් එකක් කියපුවාම ව්‍යාපාරයක් කියපුවාම අපි අවට ලෝකේ තියෙන මොකක් හරි ඒකකයක්නේ. මේ තියෙන ව්‍යාපාරය. මේ අපි අවට පරිසරය. ඒතර පරිසරයේ තියෙන සාධකවල වෙනස් වීමකට නිරන්තරයෙන් මේ ව්‍යාපාරය ලක් වෙනවා. නේද? දැන් ගොඩාක් වෙලාට ව්‍යාපාරවල තාක්ෂණය භාවිතා කරනවා. ඒතර අපි ඒ අලුත් තාක්ෂණයට මාරු නැත්තම් අපිට ව්‍යාපාර ලෝකේ
වැඩි කාලයක් රැඳී සිටීමේ හැකියාව නැහැනේ. දැන් මිනිස්සුන්ගේ සමාජ තත්ත්වයට සංස්කෘතික තත්ත්වයට අනුව අපි ව්‍යාපාර හැඩ ගැහෙන්න ඕන. රජයේ විසින් අනුගමනය කරන නීති රීති වලට අනුව අපේ ව්‍යාපාර හැඩ ගැහෙන්න ඕන. නේද? ඒ විදිහට දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි ඉන්න ප්‍රදේශයට එකපාර සංචාරක අපි තුමු කොරියාවයි කියන. කොරියාවේ සංචාරකයෝ 500ක් එනවා ඔය කට්ටියට අවුමට. හරිද? එතකොට මේ ඒ කට්ටියක සමාජ හා සංස්කෘතික පරිසරය අන්ටක් ගාලා වෙනස් කරගන්න ඕනේ. ඒතර මේ කට්ටිය කන බොන ආහාර පාන ඔක්කොම අපි පිළියෙල කරන්න ඕනේ. වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. මේ කට්ටිය කන්නේ නයි පොළොංගුනා. ඉතින් නයි පොළොංගු තමයි දෙන්න වෙන්නේ. බල්ලෝ බලල්ලුත් කරනවා කියනවනේ. ඒවා කොහොම හරි සපයලා දෙන්න ඕනේ. ඒ අනුව ඒ කට්ටියගේ ව්‍යාපාර තත්ත්වය සංස්කෘතිය වෙනස් කරගන්න වෙනවනේ. අන්න ඒ වාගේ ඒ පාරිභෝගික හැසිරීම අනුව අපේ ව්‍යාපාරයේ තත්ත්වය වෙනස් කරගන්න වෙනවා කියන එක තමයි මෙතනින් අපි කතා කරන්නේ. හරිද? පුතා හරි. ඔන්න ඔය විදිහට අපි අවට පරිසරයේ සිදුවන සියලු සාධක වෙනස් වීම වලට අනුව ව්‍යාපාර වෙනස් කරන්න වෙනවා. ඒක අපි මෙතන කියලා තියෙන මේ විදිහට බලන්න. ගිණුම්කරණය පරිසර සාධක වල වෙනස් වීම මත ක්‍රමිකව විකාශන වී ඇති විෂයක්. ක්‍රමිකව විකාශන වී ඇති විෂයක්. මෙම පරිසර සාධක ආර්ථික, තාක්ෂණික, නීතිමය, වෘත්තීය, දේශපාලන හා සමාජ ලෙස වර්ග කළ හැකි. මේ මම ලිව්වේ ටික තමයි. අපි ආවට පරිසරයේ තියෙන සියලුම සාධක වල බලපෑමට ව්‍යාපාරයක් යටත් වෙනවා කියන කාරණය. ඉතින් අපිට කියන පරිසර සාධක වලට අනුකූලව වෙනස් වන බැවින් ගිණුම්කරණය සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වනු ලැබේ. ගිණුම්කරණ සමාජ විද්‍යාවක්. ඇයි ගිණුම්කරණ සමාජ විද්‍යාවක් කියන්නේ? මෙන්න මේ හේතුව නිසානේ. සමාජයේ නැත්නම් පරිසරයේ තියෙන සාධක වලට අනුකූලව අපේ ව්‍යාපාරයේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. එහෙනම් සමාජීය සාධක වලට අපි ඇහුම්කන් දෙනවා නම් ඒ අනුව අපේ ව්‍යාපාර තත්ත්වය වෙනස් වෙන නිසා, වෙනස් කරන නිසා මේක සමාජීය විද්‍යාවක් වශයෙන් අපිට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. අනේකයි කියන්නේ පරිසර සාධක වලට අනුකූල වෙනස් වන බැවින් ගිණුම්කරණය සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වනු ලැබේ. අපෙන් ඇහුවොත් ගිණුම්කරණය සමාජ විද්‍යාවක් කියන්නේ ඇයි කියලා අපිට ලියන්න පුළුවන් වෙනවා. ගිණුම්කරණය සමාජ විද්‍යාවක් කියලා ඔව් අපි හරි. එතකොට සමාජ විද්‍යාවක් කියලා කියන්නේ ඒකයි. පාරිසරික සාධක වලට අනුව අපේ ව්‍යාපාරයේ තත්ත්වය වෙනස් වෙන නිසා සමාජ විද්‍යාවක් වශයෙන් අපි හඳුනා ගැනීම කරනවා. රයිට්. දැන් එතකොට අපි ගිණුම්කරණය නිර්වචන ගැන කතා කරා. ඊළාට ගිණුම්කරණ අවශ්‍යතාවය ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන කාර්යය කතා කරා. ඊළඟට ගිණුම්කරණ සමාජ විද්‍යාවක් වශයෙන් සැලකන්න හේතුවත් කතා කරා. දැන් ඊට වැදගත් දෙයක් මේ වාර්තාකරණ ඒකකය කියන රිපෝටිං එන්ටිටි. හරි. දැන් අපි ඔය සෙමිනාර් වලට මේ පාසල් වලින් ගියපුවාම දැන් මේ පේපර් එක හදන මැඩම් අපිට සම්බන්ධ වෙනවා ප්‍රොෆෙසර් සමන්තිනී සේනරත්න. ඒ කියන්නේ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රය හදන්නේ සමන්තිනී සේනරත්න කියන මැඩම් තමයි හදන්නේ. හරිද? ඒතර එයා මහාචාර්යවරු. එයා තමයි පේපර් එක හදන්නේ. ඒතර මේ නිතරම මේ කතා කරන එකක් තමයි මේවා උගන්වන්න ළමයින්ට. වාර්තාකරණ ඒකක ගැන එහෙම කියලා දෙන්න. හරිද? ඒවා විභාගයට දානවා ඒ නිසා. වාර්තාකරණ ඒකක ගැන අහනවා. හරි? දැන් වාර්තාකරණ ඒකකයක් කියන්නේ ගිණුම් හදන ඕනෑම ඒකකයක්. ගිණුම් හදන ඕනෑම ඒකකයක් වාර්තාකරණ ඒකකයක් අපිට නම් කරන්න පුළුවන්. ගිණුම් හදන ඕනෑම පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, ආයතනයක් වෙන්නත් පුළුවන්, රටක් වෙන්නත් පුළුවන් නේද? ගිණුම් හදන ඕනෑම තැනක් ඒකකයක් අපි රිපෝටිං එන්ටිටි වාර්තාකරණ ඒකකයක් වශයෙන් හඳුනා ගන්නවා. දැන් ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්, ඊළඟට ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් වෙන්න පුළුවන් නේද? තනි ව්‍යාපාර දන්නවන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ එක පුද්ගලයා ඉන්නේ. එක පුද්ගලයා ඉන්නේ. යා තමයි ලාභ පාඩු භුක්ති විඳින්නේ, සල්ලි ව්‍යාපාරට දාන්නේ නේද? ඔක්කොම කරන්නේ එක පුද්ගලයෙක්. තනි පුද්ගල නැත්නම් මේක තව වචනයක් කියනවා කේවල ස්වාමි ව්‍යාපාර. කේවල ස්වාමි ව්‍යාපාර. හරිද? කේවල ස්වාමි ව්‍යාපාර. නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. සල්ලි දාන්නේ යා. තමන් ඉතිරි කරගත්ත සල්ලි ප්‍රමාණයක් හරි, ණයක් කරන් හරි, හිතවතුන්ගෙන් ඉල්ලගෙන හරි, සංවර්ධන ලොතරැයියක් ඇදිලා හරි නේද? මොනවා හරි ක්‍රමයකට
සල්ලි ටිකක් හම්බෙලා ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒක තනි පුද්ගල ව්‍යාපාර. තනියෙන් තමයි පටන් ගන්න. ඒතර ඒකේ ලාභයත් එයාට හම්බෙන්නේ පාඩුවක් આવත් ඒක විද දරා ගන්න වෙනවා. හරි ඔක්කොම කරන්නේ තනියෙන්. ඊට හවුල් ව්‍යාපාර. දැන් හවුල් ව්‍යාපාර කියපුවාම අවවසෙන් මේක ඉන්න ඕනේ දෙන්නේ. උපරිමේ 20යි මතක තියාගන්න. හවුල් ව්‍යාපාරයක් ගත්තාම අවම දෙන්නේ දැන් තනි කියපුවාම එක නයි. හවුල් වෙන්න අවමතරමේ දෙන්නෙක් ඉන්න බෑ. හැබැයි හවුලක උපරිම වශයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් 20ක්. ඊට වඩා බෑ. අවමේ දෙකයි උපරිමේ 20යි. දැන් එතකොට ටික කර අවදානම් බෙදෙනවනේ. දැන් ප්‍රාර්ථනේ වුණත් ඒ කියන්නේ ප්‍රාර්ථනේ කියන්නේ සල්ලි යොදවනවා කියන එකනේ. ව්‍යාපාරයක් ආරම්භයේ සල්ලි යොදන එකට අපි කියනවා ප්‍රාර්ථනේ කියලා. එතකොට ඔන්න තනි පුද්ගල ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක ප්‍රාර්ථනය ගොඩක් ගන්න පුළුවන් නේ. දැන් හිතමුකෝ අපි ABCD කියලා 4 දෙනෙක් එකතු වෙලා හවුල පටන් ගත්තා කියලා. දැන් 20ක් හැම වෙලේ 20ක්ම අනිවාර්ය නෑ බදව ගන්න ඕනේ. දෙකට වැඩි වෙන්න ඕනේ උපරිම 20ක් වෙන්න ඕනේ. ඒතර 4 දෙනෙකුට හවුලක් පටන් ගන්න පුළුවන්. දෙන්නෙකුට හවුලක් පටන් ගන්න පුළුවන්. 3 දෙනෙකුට හවුලක් පටන් ගන්න පුළුවන්. 20කටත් පුළුවන් හවුලක් පටන් ගන්න. 21කට බෑ 22කට බෑ. අන්න ඒකයි එතනින් කියන්නේ. මම කියනවා ABCD කියලා 4 දෙනා එකතු වෙලා හවුලක් පටන් ගත්තා. දැන් මේ 4 දෙනාටම සල්ලි දාන්න පුළුවන් හවුලට. 4 දෙනාටම දාන්න පුළුවන්. ඒතර වැඩි සල්ලි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. පාඩුවක් ආවොත් 4 දෙනාම අතර බෙදෙනවන්නේ. ඒ සාර තනි පුද්ගල ව්‍යාපාරට සාපේක්ෂව හවුල් ව්‍යාපාරික වාසිත් තියෙනවා වාසිත් තියෙනවා. ඒවා පස්සේ කතා කරනවා. සමාගම් කියන්නේ මේ දෙකටම වඩා විශාල ව්‍යාපාර සංවිධාන වර්ගයක්. හරි. හැබැයි ඒකේ විශේෂතාවය තමයි ඔය සමාගම් කෙනීමකදී සල්ලි දාන්නේ ඒ සමාගමේ අයිතිකාර නෙවෙයි සල්ලි දාන්නේ. කවුද දාන්නේ? අයිතිකාරය දානවා ගොඩක් කලාවට මහජනතාවට කොටස් විකුණනවා. අහලා තියෙනවද? මහජනතාවට මොනවද විකුණන්නේ? කොටස්. කොටස් විකුණනවා. කොටස් කියන්නේ මුහුණත අගයක් සහිත පත්‍රිකාවක්. කොළ කෑල්ල. මුහුණත පත්‍රිකාවක් සහිත ලියවිල්ලක් තමයි කොටසක් කියලා සමාගම කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මෙහෙම. ජෝන් කීල්ස්. ජෝන් කීල්ස් සමාගම කොටස් විකුණනවා කියලා ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරනවා පුවත්පතක. ජෝන් කීල්ස් සමාගම කොටස් විකුණනවා කියලා පුවත්පතක දැන්වීමක් පළ කරනවා. අපි මේ දැන්වීමට කියන විශේෂ නමකොත් සංස්ථා ප්‍රකාශය කියලා. සංස්ථා ප්‍රකාශ මේක පුවත්පතක පිටුවක විතර ලොකු දැන්වීමක් පළ කරනවා. එතන අපිට පුළුවන් කොටස් ගන්න. අපිට පුළුවන් කොටස් ගන්න. කොටසක අගේ කට්ටිය නිශ්චය කරලා තියෙන රුපියල් 100යි කියලා. හිතන්නකෝ දැන් අපි කොටස් 10000ක් ගන්නවා කියන්නේ. කොටස් 10000ක් ගන්න. ඒතර මම සමාගමට කීයක් දෙන්න ඕනද? රුපියල් 100 එව්වා 1000ක් දෙන්න ඕන. 10000ක් දෙන්න ඕන. ඇයි දැන් එක කොටසකගේ රුපියල් 100යිනේ. එක කොළ කෑල්ලකගේ රුපියල් 100යි. එක කොටසක් 100යි. මම ගන්නවා කොටස් 10000. දැන් මම සමාගමට කීයක් දෙන්න ඕනද? 1 2 3 4 5 6 ලක්ෂ 10ක්. අපි සමාගමට දෙන්න ඕන රුපියල් ලක්ෂ 10ක්. අපි ගාව තිබ්බ සල්ලි සමාගම ගත්තා ගෙලින්. අපි ගාව තිබ්බ සල්ලි ටික සමාගම ගත්තා. ඉතින් අපි ගාව තිබ්බ සල්ලි ටික සමාගම අරන් සමාගම මොකද කරන්නේ? මේ සල්ලි දාලා ඒ කට්ටියගේ බිස්නස් එක කරනවා. දැන් ජෝන් කීල් සමාගම කීල් සුපර් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ. නේ? ඒ කට්ටිය අපේ සල්ලි වලින් තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. කරලා මේ ලබන ලාභයෙන් කොටසක් අපිට ලාභාංශ කියලා දෙනවා. ලාභාංශ කියලා දෙනවා. හරි? මොකද ඒ කියන්නේ ලාභාංශ. ඒ සමාගම ලබන ලාභයෙන් දෙන පංගුවට අපිට කියන්නේ ලාභාංශයක් කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ලක්ෂ 10ක් බැංකුවක දැම්මොත් අද කාලේ බැංකු වල ඉපස්සතේ 4%යි. ඉතිරි කිරීමේ ගිණුම් සඳහා හම්බෙන්නේ 4%ක් වාගේ ඉතා අඩු පොලිපසිතයක්. ඉතා අඩුයි. 4%ක් කියන්නේ නේද? ඒක හිතන්නකො රුපියල් ලක්ෂයක් අපි බැංකුවේ දැම්ම කියලා අවුරුද්දක්. රුපියල් ලක්ෂයක් අපි අවුරුද්දක් බැංකුවේ දැම්මොත් අපිට හම්බෙන්නේ කොච්චරද? රුපියල් 4000යි හම්බෙන්නේ. ලක්ෂයක් අවුරුද්දක් බැංකුවේ තිබ්බොත් 4000යි. තව ඉතින් පොඩ්ඩක් වැඩි වී අර පොලියටත් පොලියක් හැදෙනවනේ. වැල් පොලිය ක්‍රමෙන්නේ පොලිය හදන්නේ. සාමාන්‍ය බැංකුවල මාසිකව පොලිය හදනවා. මාසිකව. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඒවා දැනගන්න එක හොඳයි අපිට ඉස්සරහට. ඒ වුණ බලන්න මම උදාහරණයක් කියලා දෙන්නම්. මේක 105 කියලා ගම අපිට ලේසි වෙන්නේ නැහැ. 105යි. ඊළඟ පළවෙනි මාසෙ මෙහෙම බලන්න ඕනේ. දැන් 105යි කියන්නේ 5000යිනේ. ඒක නැවත 12න් බෙදෙනවා. 12න් බෙදෙනවා. රුපියල් 400 ගණක් කියන්නේ 400 කියමුකෝ මේක බෙදන්න ඕනේ 400 කියමුකෝ. එතකොට දැන් ඊළඟ මාසේ පොලිය බලනකොට මේ ලක්ෂයයි 400 එකතු කරනවා. ලක්ෂයයි 400 එකතු කරලා 1,400ට තමයි 105ක් 12 එකක් කියලා දෙවෙනි මාසෙට බලන්න. ඒක සූත්‍රයකට දාලා ඔටෝ හැදෙනවා.
අතින් හදන්නේ හරිද? එතකොට සාමාන්‍යයෙන් අර පොලියටත් පොලියක් එකතු වෙන නිසා 4000ට වඩා යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. නෑ. එතකොට හරි. දැන් මේ ගමු 1,20,000. තමයි ලේසි එකක් හදන්න. 1,20,000ක් අපි ගන්නවා. 100%යි පොලිය. පන්සීය. හරි. අපි 1,20,000 මෙහන 1,20,000 බැංකුවේ දැම්මා. අර ලක්ෂය ගත්තාම කැපෙන්නේ නැහැ නිසා මම ගත්තේ 1,20,000 බැංකුවේ දැම්මා. 100%ක් පොලිය අවුරුද්දකට මාසෙකට පොලිය බැලුවා 1,00,000 එතකොට 500ක් පොලිය ආවා. දැන් ඊළඟ මාසේ පොලිය බලන්න මෙහෙම. 1,20,500ට 100%යි 12න් එකයි කියන්නේ. එතන මේ 500ට පොඩි ගාණක් වැඩි වෙනවා. කැලලකින් අපි හදලා බැලුවොත් 510ක් 15ක් වගේනේ. එතන එන්න පොලිය වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අර අවුරුද්දටම එකපාර 100%යි කියනකට වඩා පොඩි වැඩි ගාණක් එයිනේ. දැන් අවුරුද්දටම එකපාර බැලුවොත් එහෙම 100%ක් කියන්නේ මෙතන 6000යිනේ නේ. 6000යි. එතන 7000ක් විතරයි පොලිය. හරි ඒක කමන්නේ. ඒ කොහොම හරි බැංකුවක වැල් පොලිය ක්‍රමයට පොලිය හදන මාසෙ මාස පොලියට එකතු වෙනවා මේ ණය මුදලට. ඒ වුණත් අපිට සාමාන්‍ය 4ක් කියන පොඩි පොලියන්නේ. ඒතර අර කොටස් වල මුදල් ආයෝජනය කරපුවාම කොටස් ගන්න යොදවපු අපිට වැඩි ලාභාංශ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක 10%ක් 15ක් වෙන්නත් පුළුවන් නේ. ඒ සමාගම ලබන ලාභය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. වැඩි ලාභයක් ලැබුවොත් වැඩි ලාභාංශයක් හම්බ වෙනවා. අඩු ලාභයක් ලැබුණොත් අඩු ලාභාංශයක් හම්බ වෙනවා. හරිද? ඒතර ඒක කොටස් ගන්න එක අපිට වාසිය එකයි. දැන් අපි කිව්වේ සමාගමේ කොටස් අපි 10000ක් ගත්තා. එක කොටසක් රුපියල් 100 ගන්න. අපි ලක්ෂ 10ක් සමාගමට දුන්නා. ලක්ෂ 10ක් සමාගමට දුන්නා. එතකොට සමාගම මේ සල්ලි දාලා බිස්නස් කරලා මොකද කරන්නේ? ඒ ලබන ලාභයෙන් කොටසක් අපිට ලාභාංශ කියලා දෙනවා. ඒක අපිට ලොකු ප්‍රතිලාභයක් නේ. බැංකුවල සල්ලි දානවට වඩා වැඩි ප්‍රමාණයක් අපිට උපයා ගැනීම හැකියාව තියෙනවා. අනිත් එක තමයි මේ කොටස් ටික අපිට එපා නම් වෙනත් කෙනෙකුට විකුණන්න පවරන්න පුළුවන්. වෙනත් කෙනෙකුට විකිණීමේ සහ පැවරීමේ හැකියාව තියෙනවා. ඒකත් අපිට තියෙන විශේෂ වරප්‍රසාදයක්, විශේෂ වාසියක්. දැන් හිතන්නකෝ අපි කොටසක් ගත්තේ 100ට. දැන් මේ සමාගමේ තියෙන ජනප්‍රියතාවය, හැකියාව අනුව නේද ඒ කට්ටියක තියෙන බිස්නස් ප්‍රමාණය අනුව මේ කොටසක මිල වැඩි වුණා කියලා හිතන්නකෝ. 100ට අපි ගත්ත එක මාසයක් යනකොට ඒ කොටසක මිල 120ක් වුණා ඒ කට්ටියක. දැන් අපිට පුළුවන් මේ කොටස් ටික විකුණන්න අපිට එපා. අපි 10000ට ගත්තේ කොටස් 10000ක් ගත්තේ 100 ගානේ. දැන් මේ ටික අපි 120 ගානේ වික්කොත් මොකද වෙන්නේ? අපිට කීයක් සල්ලි හම්බ වෙනවද? වැඩිපුර 20ක් හම්බ වෙන එක කොටසකින්. ඒක 10000 වැඩි කිරීම 20. ලක්ෂ 2ක් නේ. එක මාසෙට අපිට ලක්ෂ 2ක් වැඩියෙන් හම්බුණා. එක මාසෙට ලක්ෂ 2ක් අපිට වැඩිපුර හම්බුණා. මොකද හේතුව අපි කොටසක් ගත්තේ රුපියල් 100 ගානේ. හරි. මාසයක් ඇතුළත කොටසකගේ 120ක් වුණා. අපි කොටස් ටික වෙන කෙනෙකුට විකුණලා දැම්මා. අපිට ලක්ෂ 2ක් නිකම්ම ලාභ හම්බුණා. අන්න ඒ වගේ කෙටි කාලයේදී අපිට ලාභ ලබා ගන්න පුළුවන්. අනික මේ කොටස් ටිකට අපි යොදවපු සල්ලි ටික සමාගම වහන දවස් වෙනකම් අපිට සමාගමේ තියන්න පුළුවන්. සමාගම කවද්ද වහන්නේ අවුරුදු 20කින්ද 30කින්ද ඒ දීර්ඝ කාල සීමාව තුළ සමාගමේ තියන්න පුළුවන්. ඒ තියනකම් අපිට ලාභාංශ හම්බ වෙනවා. හරිද? සමාගම වහන දවසට අපි මේ යොදපු සල්ලි ටිකත් අපිට හම්බ වෙනවා. සමාගම වහන දවසේ අපි යොදවපු සල්ලි ටිකත් අපිට ආපසු ලැබෙනවා. අන්න ඒ වගේ වාසි වරප්‍රසාද ගොඩක් තියෙනවා සමාගමක කොටස් ගන්න. කොටසක් කියන්නේ ඒක දන්නේ නැති නිසා මම කිව්වේ කොටසක් කියන්නේ මුහුණත අගයක් සහිත පත්‍රිකාවක්. දැන් මේ ජෝන් කීර සමාගමේ කොටසක් 100යි. ඔන්න පත්‍රිකාව 100යි. අපිට ඕන කොටස් ප්‍රමාණයක් සමාගමට සල්ලි දීලා ගන්න පුළුවන්. අපිට නිකන් කොල කැල්ලන්න හම්බෙන්නේ. කොල කැල්ලක් හම්බෙනවා. හැබැයි ඒකේ ප්‍රතිලාභ හම්බෙනවා. ලාභාංශ හම්බෙනවා. දැන් බැංකුවක ස්ථාවර තැන්පතුවක් විවෘත කළා කියලා හිතන්න. බැංකුවක ස්ථාවර තැන්පතුවක් විවෘත කරපුවාම අපිට බැංකුවෙන් හම්බෙන සහතිකයක්. මෙන්න මේ වගේ සහතිකයක්. මේක කියන්නේ ස්ථාවර තැන්පතු සහතිකය කියලා. මේක කියන්නේ මොකක් කියලාද? ස්ථාවර තැන්පතු සහතිකය. හරි. ස්ථාවර තැන්පතු සහතිකය. මේකට කියන්නේ ස්ථාවර තැන්පතු සහතිකය. ඉතින් මේකේ තියෙනවා අපි කීයක්ද බැංකුවේ දැම්මේ? ලක්ෂ 5ක්. කවද්ද දැම්මේ? 2021
10 වෙනි මාසේ 15. හරිද? පොලි අනුපාත 106 පොලි අනුපාත. කලබනාකරුගේ අස්සන. ඔයා දාලා අපිට සහතිකයක් හම්බෙන්නේ. දැන් ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දැම්මා කියලා අපිට පාස් පොතේ මාක් කරගන්න පුළුවන්. අපි එළියෙන් ගනුදෙනු කරත් ATM යන්ත්‍රයක් කරා ගනුදෙනු කරත් සල්ලි ගත්තත් සල්ලි දැම්මත් පස්සේ අපිට බැංකුවට දීලා අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට අපි දාපු සල්ලි ආපහු ගත්තා ඔක්කොම එකේ වාර්තා වෙනවා එකපාරනේ. හරිද? නමුත් මේ ස්ථාවර තැන්පතුක සල්ලි දාපුවම පාස් පොතක් හම්බෙන්නේ නැහැ බැංකුවේ. පාස් පොතක් හම්බෙන්නේ අපිට හම්බෙන්නේ සහතිකයක්. මේ වගේ සහතිකයක් හම්බෙන කොලයක් හම්බෙන්නේ මේ කොලයක්. ඒක තියෙනවා ස්ථාවර තැන්පත් සහතිකය බැංකුවේ නම ලිපිනය නේද? කවද්ද අපි ස්ථාවර තැන්පතු පටන් ගත්තේ? මේක අපි මාස 3කින් අවසන් කරන එකක්ද? අවුරුද්දකින් අවසන් කරන එකක්දනේ? ඒ විදිහට කාලය දාලා, පොලි අනුපාතය දාලා, අපි දාපු සල්ලි ගාණ දාලා, කලබනාකරුගේ අස්සර දාලා අපිට ලියවිල්ල බාර දෙනවා. දැන් අපි අවුරුද්දකට මේ ස්ථාවර තැන්පතු ආරම්භ කරේ. අවුරුද්දක් අවසානයේ මේ කොලේ අරන් බැංකුවට ගියපුවාම පොලියත් එක්ක අපිට සම්පූර්ණ මුදල ආපහු ලබා ගන්න පුළුවන්. ලබා ගත්තේ නැත්නම් ඉතින් ඊළඟ අවුරුද්දේ ආයෙ ස්ථාවර තැන්පතු පටන් ගන්නවා නම් ඒ ගාණයි පොලියයි එකතු කරලා ආයෙත් ස්ථාවර තැන්පතුව පටන් ගන්නත් පුළුවන්. අන්න ඒකට කියන ස්ථාවර තැන්පත් සහතිකය කියලා. ඒතකොට සහතිකයක් එතන හම්බෙන්නේ. ඒ වගේ ගත්තාම මේ කොටසක් කියන්නේ අපිට ලියවිල්ලක් හම්බෙන්නේ. අපේ සල්ලි ටික සමාගමට යනවා. ඒ කට්ටිය බිස්නස් කරලා ඒකේ ලැබෙන ලාභයෙන් කොටසක් අපිට ගෙවනවා. ඒක ඉතින් අර බැංකුවල සල්ලි දාලා ගන්න පොලියට වඩා ගොඩක් වැඩි. ඒ නිසා සල්ලි වැඩිපුර තියෙන අයට කොටස් වෙනද පොලි. නැත්නම් කොටස් වල ආයෝජනය කරන්න යොදවන්න පුළුවන්. ඒක වඩා වාසිදායක ක්‍රමයක්. හරි. දැන් අපි මේ කතා කරන්නේ නමුත් මේ වාර්තාකරණ එකක සම්බන්ධයෙන්. ඒතර වාර්තාකරණ එකේ කියන්නේ ගනුදෙනු වාර්තා කරන ඕනෑම ඒකකයක්. ඒක අපි කිව්වා තනි පුද්ගල ව්‍යාපාරයක්ද, හවුලක්ද, සමාගමක්ද. එතකොට ලාභ අරමුණු කර නොගත් සංවිධාන. එතකොට මොනවද ලාභ අරමුණු කර නොගත් සංවිධාන? අපිට වෙනම පාඩමක් තියෙනවා ගණන් හදන්න ඕනේ. ඒ ක්‍රීඩා සමිති, යෞවන සමාජ, මරණාධාර සමිති, කාන්තා සමිති, පන්සල්, පල්ලි, කෝවිල් නේ. අන්නේ ඔක්කොම ලාභ අරමුණු කර නොගත් සංඝ. ඒවයිත් ගිණුම් හදනවා. පන්සලක ගිණුම් හදනවා. පල්ලියක ගිණුම් හදනවා. නේද? ඒවා ටිකක් අර වෙනස් ස්වරූපේ. දැන් සාමාන්‍ය ව්‍යාපාරයක අපි ලාභය කියලා වචනයක් කියනවනේ. නේද? ලැබීම් සහ ගෙවීම. ආදායම් සහ වියදම් අතර වෙනසට සාමාන්‍ය ව්‍යාපාරයක ලාභය කියලා කියනවා. ලාභය. හැබැයි ඔය සිද්ධියම ලාභරණක නොගත් සංවිධානයක අතිරික්තය. අතිරික්තය කියලා හඳුනා ගන්න. අතිරික්තය. ලාභය කියන වචනේ වෙනුවට අතිරික්තය කියලා වෙන වචනයක් දාලා ගණන් හදනවා. ඒ නිසා ලාභරණක නොගත් සංවිධාන ගිණුම් හදනවා. පන්සල් වල ගිණුම් හදනවා. පල්ලි වල ඊළඟට යෞවන සමාජ, මරණාධාර සමිති, කාන්තා සමිති මේ හැම එකම ගිණුම් සකස් කිරීමක් කරනවා. ගිණුම් සකස් කිරීමක් කරනවා. ඒ ගිණුම් සකස් කරන්නේ සකස් කරලා ඒකේ පොඩි උත්තරේ විතරක් වෙනසක් කරනවා නේද? සාමාන්‍ය ව්‍යාපාරික ලාභය කියන එක ලාභාරෝහක නොගත් සංවිධානයක අතිරික්තය කියලා හඳුනා ගැනීමක් කරනවා. හරි. අනේ විදිහට. මම දැන් එතකොට වාර්තාකරණ එකේ ගත්තාම රිපෝටිං එන්ටිටි කියන එකේදී හැම වෙලේම වාර්තාකරණ ඒකකයේ ඕනෑම ආයතනයක්, පුද්ගලයෙක්, සංවිධානයක් වෙන්න පුළුවන්. ඒක ලාභ පරමාර්ථයෙන් පවතින එකක් වෙන්නත් පුළුවන්. ලාභ පරමාර්ථ කර නොගත් එකක් වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හරි. එහෙනම් බලන්න වාර්තාකරණ ඒකකයේ අපේ නෝට් එකේ පිටුවංග 2 අපි සාකච්ඡා කරන්නේ. දැන් පාඩම අවසන් වෙන්න කිට්ටුවේ අපි 10ට අවසන් කරනවා. හරි. අලුතෙන් කවුද ඇවිල්ලත් ඉන්නවා බලමු මේ. දිගටම පන්තියට එන්න අපි දැන් ළමයි කීප දෙනෙක් හිටියත් පන්තිය දිගටම කරගෙන යනවා. පස්සේ ළමයි එකතු වෙන්නේ. තාම හරියට ළමයි තෝරාගෙනත් නැහැ විෂයන් නේද? ළමයින්ට අවබෝධයකුත් නැහැ පන්ති තෝරා ගන්න නේද? ඔය ඉතින් පන්ති වලට යනවා. ගියාට අන්තිමට නේද? පස්සේ අපේ පන්ති වල ගොඩාක් කියන්නේ පස්සේ. හරිද? හැබැයි මුල ඉඳන් ඉන්නකොට අපිත් එක්ක අපේ ක්‍රමයට හුරු වෙලා නේද? අපි ටිකක් හදන්නෙත් ලේසි පහසු ගන්න නෙමෙයි. විභාග මට්ටමයි අපි කරන්නේ. ඇත්තටම ළමයි වෙනුවෙන්ම ඒ ළමයි විභාගෙට ඇරයි යන්න පුළුවන් ක්‍රමේ අභ්‍යාස තමයි අපි හදන්නේ. විභාගට ගිහිල්ලා අනාථ වෙන්නේ නැති වෙන්න විභාගට ගිහිල්ලා හොඳ සාමාර්ථයක් ගන්න ඒ සාමාර්ථයක් ගන්න තමයි උගන්වන්නේ. ටිකම් පන්ති වල අපි කතා කර විහිළු කර ඉන්නේ. හරි පෑ දෙකම උගන්වනවා. හරි ඒක තමයි අපේ ක්‍රමේදී. සමහර ළමයි ඉතින් කැමති නෑ ඒකට. ගොඩාක් වෙලාවට ඉතින් අර පන්ති වල විහිළු කර නේද කතා කියා කතන්දර කියා ඉන්නවට තමයි කැමති. එහෙම හරියන්නේ නෑ. උසස් පෙළදී අපි පෑ දෙකයි කියන්නේ මගේ දත් කිව්වා ඉස්කෝලේ පෑ කීයක් උගන්වනවානේ. පීරියඩ් දෙකයි කියන්නේ විනාඩි 80 එව්වා. විනාඩි 40 80යි. දව සතියකට මේ වගේ 5. 400ක්. ඊළඟට 1600 මාසෙකට විනාඩි 1600. පැය විශාල සංඛ්‍යාවක් කරනවා. නමුත් මේ නේද අපි පන්ති එක් කරන්නේ පැය කීයද? පැය දෙකයිනේ කරන්නේ. සතියකට පැය දෙකයි මුළු මාසෙටම පැය 8යි කරන්නේ. ඒ නිසා අපිට ලොකු වැඩක් කරන්න තියෙනවා පොඩි කාලයක් ඇතුළත. ඒ නිසා අපිට කතා බහ කර ඉන්න වෙලක් නැහැ. උගන්වන්නම තමයි තියෙන්නේ කාලෙ තින්නේ. හරි. ඉතින් බලමු වාර්තාකරණ ඒකකයේ රිපෝටිං එන්ටිටි.
ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු වන්නේ යම්කිසි ඒකකයකට අදාළවයි. යම්කිසි ඒකයකට අදාළවයි. මෙහිදී ගිණුම් කරන කටයුතු සිදු කරන ලබන නිශ්චිත ඒකකය වාර්තාකරණය කියලා ලෙස හඳුන්වනවා. පැහැදිලිනේ? ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු වන්නේ යම්කිසි ඒකකයකට අදාළවයි. මෙහිදී ගිණුම් කරන කටයුතු සිදු කරන ලබන නිශ්චිත ඒකකය වාර්තාකරණය කියලා ලෙස හඳුන්වනවා. මේක පාඩම් කරගත්තා නම් ඇති. ඉලකුත් ගහලා තියෙනවනේ. මෙහිදී ගිණුම් කරන කටයුතු සිදු කරන ලබන නිශ්චිත ඒකකය වාර්තාකරණය කියලා ලෙස හඳුන්වනවා. වාර්තාකරණ ඒකකය ව්‍යාපාර ආයතනයක් වෙන්න පුළුවන්. ඊළඟට රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් වෙන්න පුළුවන්. නේද? දෙපාර්තමේන්තුවක් සමිතියක් ආදී වෙන්න පුළුවන්. වාර්තාකරණ ඒකකය එක ඒවැ අයිතිය මත තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. ආය හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. ආය සමාගම්. මේ ටික මම කතා කරා දැන්. ඔව්. එතකොට වාර්තාකරණ ඒකක අයිතිය මත අපිට බෙදන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර. එක පුද්ගලයා ඉන්න ව්‍යාපාර. තනි පුද්ගල නැත්නම් කේවල සාම ව්‍යාපාර කියලා අපි හඳුනා ගන්නවා. ඊළඟට හවුල් ව්‍යාපාර. අවම වශයෙන් දෙන්නෙක් ඉන්න උපරිම 20ක් ඉන්න ව්‍යාපාර ටික අපි කියනවා හවුල් ව්‍යාපාර කියලා. හවුල් ව්‍යාපාර කියලා කියනවා. ඊළඟට අපි කතා කරා සමාගම් ගැන නේ. හා සමාගම්. සමාගම් කියන්නේ සමහර සමාගම් වල අවම සමාජිකයයි උපරිම 50යි. අවම එකයි උපරිම සීමාවක් නැත. ඔන්න ඔය වගේ අර සමාගමක බඳවාගත හැකි සංඛ්‍යාව ගත්තාම එක එක සීමා තියෙනවා. එක එක සීමා තියෙනවා. එතකොට එක්කෝ අවම එකයි උපරිම 50යි කියලා පෞද්ගලික සමාගම්, පොදු සමාගම්, ජනතා සමාගම් කික එක එක වර්ග තියෙනවා. පස්සේ කතා කරනවා. හරිද? ඒ අනුව මේ සංඛ්‍යාව වෙනස් වෙනවා. කොහොම හරි හවුලකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරගන්න පුළුවන්. කොටස් විකුණන්න පුළුවන්. ඒ සමාගම් වලට සමාගම් කියලා අපි හඳුනා ගන්නවා. ඒ ව්‍යාපාර සංවිධාන වර්ගය. හරි? එතකොට ඒ වගේ අයිතිය මත අපිට වාර්තාකරණ ඒකකය තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් කියලා වර්ගීකරණය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තව වර්ගීකරණයක් තියෙනවා අරමුණ මත, පරමාර්ථය අරමුණ මත වාර්තාකරණ ඒකකයක් ලාභ ඉපීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන ලබන ආයතන සහ ලාභ ඉපීමේ පරමාර්ථයෙන් තොරව පවත්වන ආයතන ලෙස වර්ග කරන්න පුළුවන්. එතකොට මේ වාර්තාකරණ ඒකකය ගිණුම් හදන ඕනෑම ඒකයට කියනවා අපි මේ වාර්තාකරණ ඒකයක් කියලා. ඒ වාර්තාකරණ ඒකකය අයිතිය මත බෙදුවොත් තනි පුද්ගල හවුල් සහ සමාගම් කියලා බෙදන්න පුළුවන්. දැන් අයිතිය කියන්නේ දැන් මෙතන අයිතිය එක්කෙනෙකුටනේ. මෙතන අයිතිය අවම 2යි උපරිම 20යි. මෙතන අයිතිය එක්කෝ එක්කනයි නැත්තම් 50යි. එක්කෝ එක්කනයි නැත්තම් සීමාවක් නැහැ ඕන ගාන. අන අයිතිය අනුව බෙදනවා. ඊළඟ අරමුණ අප්‍රධාන අරමුණ පරමාර්ථය. අරමුණ පරමාර්ථය කියද්දී ලාභ පරමාර්ථය සහ ලාභ පරමාර්ථ නොවන. ලාභ පරමාර්ථ සහ ලාභ පරමාර්ථ නොවන. તો ලාභ පරමාර්ථ මේ ඔක්කොම තනි පුද්ගල ව්‍යාපාරයක් කරන ලාභ පරමාර්ථය. සුබ සාධන නෙමෙයි. හවුල් ව්‍යාපාරයක් කරන ලාභ පරමාර්ථය. සමාගමක් කරන ලාභ පරමාර්ථයනේ. නමුත් ලාභ පරමාර්ථ නොකර කරන ව්‍යාපාර වර්ගයක් තියෙනවා. ක්‍රීඩා සමිතියක් ඔය කටි කරනවා. ලාභ පරමාර්ථ නෑ. මේ කාන්තා සමිතියක්, මරණාධාර සමිතියක්. ඒවා සුබ සාධන පරමාර්ථනේ. පන්සලක්, පල්ලියක්, කෝවිලක්, එතකොට පාසලක්, රෝහලක්නේ. ඒව ඇවිල්ලා ලාභ අරමුණු කර නොගත් සුබ සාධන පරමාර්ථයෙන් පවතින සංවිධාන. ඒවට අපි කියනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා. ඒ වගේ ගිණුම් හදනවා. ඒවත් වාර්තාකරණ ඒකක තමයි. හරිද? එහෙනම් මේ විදිහට මතක තියාගන්න. වාර්තාකරණයේ අයිතිය මත බෙදන්න කිව්වොත් එහෙනම් මේ විදිහට තනි පුද්ගල, හවුල් සහ සමාගම් කියලා බෙදන්න පුළුවන්. අරමුණ අනුව බෙදුවොත් ලාභ පරමාර්ථයෙන් යුතුව පවතින සංවිධාන සහ ලාභ පරමාර්ථ නොවන සමාජ සුබ සාධන පරමාර්ථයෙන් පවතින සංවිධාන කියලත් කොටස් දෙකකට බෙදීමේ හැකියාව තියෙනවා. හරි. ඒ වාර්තාකරණ ඒකකය. ඊළඟට වාර්තාකරණ ඒකකය මත අදාළ වන ගිණුම් කරණය කියලා පිටුවංක 3 තියෙනවා. වාර්තාකරණ ඒකකය මත අදාළ ගිණුම් කරණය. හරිද? දැන් අපි කිව්වා මේ ගිණුම් හදන ඕනෑම ඒකකයක් වාර්තාකරණ ඒකකයක් කියලානේ. ඒ අනුව වාර්තාකරණ ඒකකේ නැත්නම් ගිණුම් කරන එකේ ව්‍යාපාරයක් නම් ඒකට අපි හදන ගිණුම් කරන කියනවා ව්‍යාපාර ගිණුම් කරණය කියලා. ව්‍යාපාර ගිණුම් කරණය කියලා නම් කරනවා. ඊළඟට වාර්තාකරණ ඒකකය පුද්ගලයෙක් නම් ඒකට අපි කියනවා පුද්ගල ගිණුම් කරණය පර්සනල් accounting කියලා. වාර්තාකරණ එකේ රටක් නම් රටක ගිණුම් හදන එකට කියනවා ජාතික ගිණුම් කරණය. ආර්ථික විද්‍යාව කරනවා ජාතික ගිණුම් කියලා එකක්. ජාතික ගිණුම් කරණය. රාජ්‍ය ආයතනයක ගිණුම් හදන එකට කියනවා රාජ්‍ය ගිණුම් කරණය කියලා. ඒ කියන්නේ වැඩි ප්‍රාද්‍ර දායකත්වයේ රජය නම් ඒවට කියනවා රාජ්‍ය ආයතන කියලා. රාජ්‍ය ආයතනයක ගිණුම් හදන එකට කියනවා රාජ්‍ය ගිණුම් කරණය කියලා.
සමාජ සංවිධානය ක්‍රීඩා සමිතිවල යෞවන සමාජවල මරණාධාර සමිතිවල නේද? ඒවැ හදන ගිණුම්කරණයට කියනවා සමාජ ගිණුම්කරණය කියලා. සමාජ ගිණුම්කරණය කියලා කියනවා. ඔය විදිහට වාර්තාකරණ ඒකකය නැත්නම් ගිණුම් හදන ඒකේ අනුව අපිට අදාළ වන ගිණුම්කරණය වෙනස් වෙනවා. මේවා විභාගයට අහලා තියෙනවා. ව්‍යාපාරයක් නම් ගිණුම් හදන ඒකකය ඒකට කියන්නේ ව්‍යාපාර ගිණුම්කරණය කියලා. ගිණුම් හදන ඒකේ පුද්ගලයෙක් නම් පර්සනල් accounting පුද්ගල ගිණුම්කරණය. වාර්තාකරණයකේ රටක් නම් රාජ්‍ය නැත්නම් ජාතික ගිණුම්කරණය. රාජ්‍ය ආයතනයක ගිණුම් හදන එකට කියනවා රාජ්‍ය ගිණුම්කරණය කියලා. සංවිධානයක ගිණුම් හදන එකට කියනවා සමාජ ගිණුම්කරණය කියලා. සමාජ ගිණුම්කරණය කියලා අපි කියනවා. හරි? ඔව් ඊළඟට අපි යනවා අලුත් එකට ව්‍යාපාර ඒකක සංකල්පය. දැන් මේකෙන් අපි විනාඩි 10ක් විතර කතා කරලා අවසන් කරමු. මේකත් අහගන්න. හරි? ව්‍යාපාර ඒකක සංකල්පය. වැදගත් එකක් මේක. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. දැන් මේ ව්‍යාපාර ඒකක සංකල්පය කියන එකට අපි නම් ගණනාවක් කියනවා. හරි? ඒ නම් ටිකක් මම ලියන්නම්. ව්‍යාපාර ඒකක සංකල්පය මේකට කියන ආයතනමය සංකල්පය කියලා. ආයතනමය සංකල්පය. ආයතනමය සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් ආයතනමය සංකල්පය. ආයතනමය සංකල්පය. හරි? නැත්නම් මේකට කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. ගිණුම් කරන ඒකක සංකල්පය. නැත්නම් මේකට කියනවා අස්තිත්ව සංකල්පය කියලා. අස්තිත්ව සංකල්පය. නැත්නම් මේකට කියනවා භූතාර්ථ සංකල්පය කියලා. right. ඔබ බලන්නකෝ. දැන් එකම එකට වචන ගොඩාක් තියෙනවා. දැන් මොන වචනෙන් දුන්නත් අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් සමහර වෙලාවට AT පොත්වල එහෙම තියෙන්නේ අස්තිත්ව සංකල්පය කියලා. අස්තිත්ව සංකල්පය. දැන් සමහර අර ඉංග්‍රීසි වචන පරිවර්තනය කළ දෙනකොට එක එක නම් හැදෙනවා. දැන් අපිට පේපර් එකේ දුන්නොත් අස්තිත්ව සංකල්පය කියලා අපි වචන දන්නේ නැත්නම් ඉදි ගහ ගන්න බැරි වෙනවා. හරි? ඒ නිසා මේ වචන ටික පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. ව්‍යාපාර ඒකක සංකල්පයට කියන තව නම් තමයි ආයතනමය සංකල්පය කියන්නේ ඕකමයි. ආයතනය මේ සංකල්පය කියන්නේ ඕක. ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ මේක. අස්තිත්ව සංකල්පය කියන්නේ ඕක. භූතාර්ථ සංකල්පය කියන්නේ ඕක. හරිද? හරි. එතන අපිට ගිණුම්කට සංකල්ප කියලා වෙනම පාඩමක් තියෙනවා. ගිණුම්කට සංකල්ප කියලා පාඩමක් තිබ්බට අපි දැන් ගිණුම් කරන ප්‍රවිෂ්ඨ වෙලා නේ. දැන් ගිණුම් කරන්නේ අපි මේ හදාරන. එතකොට ගිණුම් කරන හදාරන කෙනෙක් නැත්නම් වාර්තා කරන්න ගියපුවම ව්‍යාපාරික තොරතුරු වාර්තා කරන්න ගියපුවාම මේ සංකල්ප ඉතා වැදගත්. මේකෙන් කියන්නේ අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නේ පාර්ශවයන් දෙකක් කියන එක. හරි? අයිතිකරු ව්‍යාපාරය. හරි? අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ. අයිතිකරු කියන්නේ එක්කෙනෙක්, ව්‍යාපාර කියන්නේ තව එක්කෙනෙක්. දැන් මේක හරියහැටි හඳුනා නොගෙන තමයි ගොඩාක් ව්‍යාපාරික කටයුතු කරන්නේ. දැන් සාමාන්‍යයෙන් සිල්ලර වෙනද ව්‍යාපාරයක් දැන් කට්ටිය ගමේ කඩ දැකලා තියෙනවා නේද? ගමේ කඩ කට්ටියට ආරාධනා කරලා මෙන්න අපි අලුතෙන් කඩයක් දානවා නේද? ඔක්කොම කියලා පටන් ගන්න. පටන් ගත්තට ඔක ලස්සනට බඩු ටිකක් එහෙම කියලා දාලා උත්සවයක් තියලා පටන් ගත්තට මාස 5ක් 6ක් යනකොට ওই ව්‍යාපාරේ තිබ්බු තැනක් නැහැ. නේද? දැන් අපි ඔය ගම්පොළ පැත්තේ යනකොට නිතරම අම්බුලුවාව කන්දේ එහෙම යනකොට ව්‍යාපාර මේ ලෑලි ගහලා ලස්සනට ඉතින් හදනවා. හදලා මාස 5ක් 6ක් යනකොට ඒ පාරේ මේව නැහැ යනකොට. අයින් වෙලා. ව්‍යාපාර තිබ්බු තැනක් නේව කඩා වැටලා. හරි එහෙම වෙනවා. ඒ හේතුව තමයි මේ අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් කියන එක හඳුනා නොගෙන මේ වැඩේ කරන එක. හරිද? අයිතිකරු සහ ව්‍යාපාර කියන දෙන්නෙක් කියලා හිතන්න ඕන. නැතුව බෑ වැඩේ. හරිද? කොහොමද මේ අයිතිකරු සහ ව්‍යාපාර කියන දෙන්නෙක් කියලා අපි හිතන්නේ? එකක් තමයි ව්‍යාපාරට සල්ලි යදවීම. ව්‍යාපාරට සල්ලි යදවනවා කියලා අපි මේකට කියන්නේ මොකක් කියලාද? ප්‍රාග්ධනය කියලානේ. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරද්දී යොදන දේවල්. මොනවද යොදන්නේ? එකක් මුදල්. නේද? ආය සම්පත්නේ. සම්පත්. මේ අපි වත්කම් කියලා කියන වත්කම් කියන වචනේ දන්නේ නැහැ නේ. හරි. මොනවද මේ සම්පත් වලදී? ඉඩම් දාන්න පුළුවන් නේද ව්‍යාපාරයට? ගොඩනැගිලි දාන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර දාන්න පුළුවන්. දීබඩු දාන්න පුළුවන්. මෝටර රථ දාන්න පුළුවන්. නේද? මෙන්න මේවා තමයි අපි ප්‍රාග්ධනය කියලා හඳුනා ගන්න. ඒ ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයක් ආරම්භය යොදන දේවල්. ආරම්භය විතරනේ පස්සේ දාන්න පුළුවන්. දැන් මුලින්ම යොදන එකට කියන්නේ ප්‍රාග්ධනය කියලා. පස්සේ අමතර ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වන්නේ. දැන් ව්යාපාරයක් ආරම්භයේ මුදල් දාන්නත් පුළුවන්.
ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ලීබඩු මෝටරත් මේ ඔක්කොම දාන්න පුළුවන්. මේවට කියනවා ප්‍රාග්ධනය කියලා. එතකොට දැන් ව්‍යාපාරික ප්‍රාග්ධනය අපි හඳුනාගන්නේ අපි ගාව තියෙන සල්ලි සහ අනිකුත් සම්පත් අනුව නෙමෙයි. ඒකෙන් අපි ව්‍යාපාරට යොදවපු ටික අනුව. දැන් උදාහරණයක් හැටියට ඔන්න මුදල් හිතන්නකො. අපි ගාව තියෙනවා ලක්ෂ 50ක මුදල්. අපේ සතුව තියෙනවා බැංකු account එකේ තියෙන ලක්ෂ 50ක මුදල්. දැන් මං මේකේ ව්‍යාපාරට දානවා ලක්ෂ 10ක්. ව්‍යාපාරට දානවා ලක්ෂ 10ක්. ඊළඟට එහෙම ලියන්නම් මුදල්. අපි ගාව ඉඩම් තියෙනවා මේ ලක්ෂ වලින් ගන්නම් එහෙනම් බින්දුත් එක ලියන්න තමයි. අපි ගාව ඉඩම් තියෙනවා ලක්ෂ 20ක. මේකෙන් ලක්ෂ 5ක ඉඩම් කෑල්ලක් ව්‍යාපාර දාන්න. ලක්ෂ 5ක ඉඩම් කෑල්ලක් ව්‍යාපාර වෙනුවෙන් දාන්න. අපි ගාව මෝටර රථ 3-4කුත් තියෙනවා. ලක්ෂ 80ක මෝටර රථ තියෙනවා. මේකේ ලක්ෂ 15ක මෝටර රථයක් ව්‍යාපාර වෙනුවෙන් දැම්මා. ව්‍යාපාර වෙනුවෙන් දැම්මා. ඇති නේද? දැන් අපි ගාව ඔක්කොම තිබ්බා 8 10 15. ලක්ෂ 150ක දේපල අපි ගාව තිබ්බා. අපි මේකේ ව්‍යාපාර දැම්මේ ලක්ෂ 30ක් විතරයි. තේරුණාද? අපි ගාව ලක්ෂ 50ක් මුදල් තිබ්බට ඒකේ ව්‍යාපාර වෙනුවෙන් දැම්මේ ලක්ෂ 10යි. අපි ගාව ලක්ෂ 20ක ඉඩම් තිබ්බට අපි ව්‍යාපාර දැම්මේ ලක්ෂ 5ක ඉඩමක් විතරයි. ඊළඟට ලක්ෂ 80ක මෝටර රථ තිබ්බට අපි ව්‍යාපාර දැම්මේ ලක්ෂ 15ක මෝටර රථ පමණයි. හරිද? දැන් බලන්න එතකොට අයිතිකරු ළඟ මෙච්චර සම්පත් තිබ්බට ව්‍යාපාර යෙදුවේ මේ ටික විතරයි. එහෙනම් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය කියලා අපි සලකන්නේ මේ ලක්ෂ 30 විතරයි. ඒ කියන්නේ අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ. දැන් අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නම එක්කෙනෙක් වුණා නම් මේ ලක්ෂ 150 මේකේ ප්‍රාග්ධනය වෙන්න තිබ්බනේ. නේද? අයිතිකරු ළඟ තියෙන ලක්ෂ 150ම ව්‍යාපාරේ ප්‍රාග්ධනය වෙන්න ඉඩ තිබුණා. එහෙම වුණාද? නෑ. එහෙම වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් වශයෙන් සලකලා අයිතිකරු විසින් ව්‍යාපාරට යොදවන ටික විතරයි අපි ප්‍රාග්ධනය වශයෙන් ගන්න. මේ ලක්ෂ 150ම ප්‍රාග්ධනය වශයෙන් ගන්නෑ. ලක්ෂ 30 විතරක් අපි ප්‍රාග්ධනය වශයෙන් සලකනවා. අන්න ඒකට අපි කියන මොන සංකල්පය කියලාද? ඒකක සංකල්පය අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ. එහෙනම් ඔන්න අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ කියන්නේ එක උදාහරණයක් මම මේ කිව්වේ. අයිතිකරු සතු සම්පත් වලින් ව්‍යාපාරට යොදවපු ටික විතරක් ප්‍රාග්ධනය වශයෙන් සලකන එක අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ කියන්නේ එක උදාහරණයක්. ඊළඟට අයිතිකරු ව්‍යාපාරෙන් ආපසු ගන්නෙව්වා. අයිතිකරු ව්‍යාපාරෙන් ආපසු ගන්නෙව්වා අපි විශේෂ නමකින් හඳුන්වනවා ගැනිලි කියලා. ගැනිලි. ගැනිලි. ඉතින් අයිතිකරුගේ නම් ව්‍යාපාරය ගැනිලි කියන එක නොසලකා හරින්න තිබ්බනේ. නේද? ව්‍යාපාරේ ලාච්චුවේ රුපියල් 10000ක් සාක්කුවේ දාගෙන. ඒක ගැනිල්ල. ඊළඟට ව්‍යාපාරේ විකුණන්න තිබ්බ බඩු 5000ක් ගෙදර ගිහිල්ලා පාවිච්චි කරනවා. එතකොට දැන් ව්‍යාපාරය සහ අයිතිකරු දෙන්නෙක් නම් එහෙම කරන්න බෑ. හරිද? කරාට ප්‍රශ්නයක් නෑ. කරන්න පුළුවන්. බැරිත් නැහැ. දැන් හිතන්නකෝ. දැන් අයිතිකරු ව්‍යාපාරේ ලාච්චුවේ රුපියල් 10000ක් ගෙදර අරන් ගියා නම් මේක ගෙදර අරයි යන්නේ නැතුව ව්‍යාපාරේ තිබ්බනම් මේ 10000ට බඩු ගෙනාවා කියලා හිතන 10000ක. ඔක 15000ට විතර විකුණනවා නේද? 10000ට බඩු ගෙනල්ලා ඔය ටික 15000ට විකුණන්න පුළුවන්. අනිවාර්යයෙන් එහෙමනේ කරන්නේ. ගත්තු ගානට වඩා වැඩියෙන්නේ බඩු විකුණන්නේ. අඩු විකුණන්නේ නැහැ නේද? එතකොට 10000ක බඩු ගෙනලා 15000ක වික්කා. 5000ක් ලාභයිනේ. 5000ක් ලාභයක් තියෙනවා. දැන් ගෙදර මේ 10000 අරන් ගියපුවාම මේ ලාභය ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ ලාභය අහිමි වෙනවා. නේද? තව උදාහරණයක්. 5000ක බඩු ගෙදර අරන් ගියා. විකුණන්න තිබ්බ බඩු ගෙදර අරන් ගියා රුපියල් 5000. ඔය 5000 කියවලා මේ ව්‍යාපාර තිබ්බනම් 8000ට විකුණනවා. 5000ක බඩු ටික දල වශයෙන් ගමුකෝ. 8000ට විකුණනවා ව්‍යාපාර තිබ්බා. දැන් ව්යාපාර තියෙන තු ගෙදර අරන් ගියපු නිසා මොකද උනේ? මේ ලැබෙන්න තිබු ලාභය 3000 හිමි වෙලා ගියා. ඔන්න ඔහොම ව්‍යාපාර කරන්න ගියොත් තමයි ව්‍යාපාර අසාර්ථක වෙන්නේ. නේද? ව්‍යාපාරය වෙනම හිතන්නේ. ව්යාපාරය තමනු එකක් කියලා හිතන්නේ. මගේනේ ව්‍යාපාරේ. මං අරයි යනවා. මට මොකද කියලා? සල්ලි අරයි යනවා. ලාච්චු හිටි ගමන් සල්ලි අරයි යනවා. ඊළඟට ප්‍රමිතියක් නැතුව තමන් වෙන රැකියාවකුත් කරනවා නම් රැකියාවෙන් එන පඩියත් මේකට දාන්න. ඒකට බඩු ගේනවා. ඊළඟට එතකොට ණයට දෙනවා. ණයට දුන්නා හම්බෙන්නේ නැහැ. නේද? ඔහොම ගැටලු රාශියක් මතුවෙනවා. ඒතර ව්‍යාපාර සල්ලි කොච්චරද තමන්ගේ පඩියෙන් මේකට කොච්චරක් දැම්මද? ලාභ වෙලාද පාඩු වෙලාද කියලා කිසි දෙයක් දන්නේ නැහැ. අන්න ව්‍යාපාර අසාර්ථක වෙනවා. ඒ නිසා හැම වෙලේම ව්‍යාපාරේ තනි කරන්න ඕනේ. ව්යාපාර වෙනම ඒකයක් වශයෙන් ලියන්න ඕනේ. එතකොට දැන් ව්යාපාරයෙන් එයා ආපසු භාණ්ඩ හරි සල්ලි හරි ගත්තා නම් ඒක වෙනම පොතේ ලියා ගන්න ඕනේ. ගැනිලි කරා. මොනවද කරේ? ගැනිලි කරා. ගැනිලි කරාට කමන්නේ මේ ගැනිලි කරවපු ටික නැවත ව්‍යාපාරට යොදවන්න ඕනේ. ඒ ඉතින් අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් නේ. අයිතිකරු වෙන්නෝ පැවැත්ම ව්‍යාපාර තියෙනවා. ඒ සමේ 10000ක් ලාච්චුවෙන් ගත්තා නම් නැවත ලාච්චුවට 10000 ගෙනල්ලා දාන්න ඕනේ. 5000ක බඩු ව්‍යාපාර තිබ්බේ අරන් ගියා නම් නැවත යා වෙන රැකියාවක් හරි කරලා හම්බෙන සල්ලි වලින්
5000ක බඩු ව්‍යාපාරයට ආපහු ගෙනලා දාන්න ඕනේ. අන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ව්‍යාපාරේ ලාභය අපිට වෙනම හඳුනා ගන්න පුළුවන්. ඇත්තට ව්‍යාපාරය කරලා අපි හඳුනා ගන්න එපා ලාභද පාඩුද කියන්නේ. අවුරුද්දක් විතර ව්‍යාපාර කටයුතු කරලා බලනවා මේකෙන් ලාභ වෙලාද. ලාභ වෙලාද පාඩු වෙලාද කියලා හොයාගන්න අපි අයිතිකරුවන්ගේ ව්‍යාපාර වෙන් කරගන්න එපා. නේද? ව්‍යාපාරේ ලැබීම මොනවද? ව්‍යාපාරේ ගෙවීම මොනවද? එහෙනම් ව්‍යාපාරේ ලාභය මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. එහෙම හඳුනාගත්තොත් තමයි අපිට ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යාමේ හැකියාව ලැබෙන්නේ. නැත්නම් ඒ හැකියාව නැති වෙනවා. හරි? එහෙනම් මෙන්න මේ ගැනිලි කරන්නේ. ගැනිලි කරපු එක ව්‍යාපාර පොත්වල වෙනම වාර්තා කරන්නේ අයිතිකරු සහ ව්‍යාපාරය පාර්ශ්වයන් දෙකක් නිසා. ඔන්න අපි මේ ඒකක සංකල්පය හඳුනා ගන්න උදාහරණ දෙකක් කතා කරමු. එකක් තමයි අයිතිකරු සතු සම්පත් වලින් ව්‍යාපාර දාන ටික විතරක් ප්‍රාදේශීය වශයෙන් සැලකනවා. ඊළඟට අයිතිකරු ආපසු ව්‍යාපාරයෙන් ගන්නෙව. අයිතිකරු ආපසු ව්‍යාපාරයෙන් ගන්නෙව්වා ගැනිලි වශයෙන් අපි සැලකනවා. ගැනිලි වශයෙන් ලිව්වේ ඇයි? ඒක අයිතිකරු ආපහු දාන්න ඕනේ. මගේ ව්‍යාපාරය කියලා මේ ගත්තා නොසලකා හරින්න බෑ. එතකොට ඉතින් ව්‍යාපාර වැටෙනවා. හරිද? දැන් ව්‍යාපාරේ ලාභය හොයාගෙන ඒක පරිශීලනය කරන්න පුළුවන්. ලාභය පරිශීලනය කරන්න පුළුවන්. ඒක ගන්න නැතු වෙන්න බෑ. ලාභය පරිශීලනය කරන්න පුළුවන්. නමුත් මේ හිතිමතයට භාණ්ඩ ගන්න එක, මුදල් ගන්න එක නතර කරන්න. ගත්තත් ඒව නැවත ව්‍යාපාර වෙනුවෙන් යෙදවීමක් අයිතිකරුණත් කරන්න වෙනවා. හරි? ඒ අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ නිසා. තව එකක් තමයි නම භාවිතා කරන එක. දැන් අයිතිකරුගේ නම සහ ව්‍යාපාර නම දෙකක් නේද බොහෝ වෙලාවට. දැන් අයිතිකරුගේ නම ගත්තාම උප්පැන්න සහතික දිග නමන්න තියෙන්නේ හවලාගේ මෙයා. කියලා හිටම ඔහොම දිග නමක් තියෙනවනේ. නේද? සාමාන්‍යයෙන් මේ වචන 10ක් 15ක් තියෙනවා නමේ. සමහර අයගේ වාසකම එහෙම දිග වාසකමක් තියෙයි. ඉතින් කොහොම හරි ඒ ඔක්කොම නම මේ ව්‍යාපාර නම වශයෙන් ලියන්නේ අයිතිකරුගේ ව්‍යාපාරය කියලා. එහෙම නැතුව කෙටි නමක් නේ. සුනිල්, නිමල්, කමල් නේද? ලාභ කඩේ. කොහොම එක එක නම් දානවනේ. සමහර කෙනා ලාභ කඩේ කියන. ලාභ කඩේ කියන්නේ දැන් එයාගේ නම නෙමෙයි. නේද? හිත මතයට අර මිනිස්සුන්ගේ හිත ඇද ගන්නා විදිහට මතක හිටන නමක් ව්‍යාපාරේ නම වශයෙන් භාවිතා කරනවා. නේ? සුනිල් ස්ටෝස්, නිමල් ස්ටෝස් නේද? ඒ වගේ නමක් දාන්න. එතකොට ඒක අයිතිකරුගේ පුද්ගලික නම නෙමෙයි. පුද්ගලික නම ගොඩාක් දිග නමන්නේ. එහෙනම් අයිතිකරුගේ පුද්ගලික නම නැතුව වෙනත් නමකින් ව්‍යාපාරය හඳුන්වන්නත් හේතුව අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් කියන්නේ. අන්න ඒ විදිහට හැම වෙලේම අපි මේ වාර්තා කරන ඒකකයක අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් කියන සංකල්පයේ ඉඳලා පොත්වල වාර්තා කිරීමක් කරන්න ඕනේ. නැත්නම් අපිට ගිණුම් හදන්න පදනමක් ගොඩනගෙන්න. අයිතිකරු සහ ව්‍යාපාරය කියන එක දෙන්නෙක් කියලා ගත්තේ නැත්නම් සාමාන්‍ය ව්‍යාපාරයක් ගැන හිතන්නකො නේද? සාමාන්‍ය ව්‍යාපාරයක අයිතිකරු ව්‍යාපාර වෙන් කළ ගත්තේ නැත්නම් ව්‍යාපාරේ ලාභය කීයද? අපේ සල්ලි ව්‍යාපාර දැම්මනම් අපේ සල්ලි ටික මොනවද නේ? මංගේ ගාව තිබ්බෙන් මට කොච්චරක් ලාභ ආවද නේ? ඒක හොයාගන්න බෑ. ඒතර ව්‍යාපාරේ වෙන් කරලා ගත්තාම ඒකට දාපුවම ප්‍රාර්ථනේ දාපුවම අමතර ප්‍රාර්ථනේ දාපුවම ගැල්ලි කරපුවම නේ ඒකේ ලාභේ වෙනම හොයාගන්න පුළුවන්. ඒක තමයි අපේ පැවැත්ම. ඉදිරියට අපි මේ ව්‍යාපාරේ කරනවද නැද්ද? ඒ ව්‍යාපාර කරනකොට ලාභ ලැබෙන්නේ. ඒතර අවුරුද්දක් විතර කරලා බලනවා මේකෙන් ලාභද කියලා. ඉතින් ලාභ බලද්දි මේ ඔක්කොම සංකල්පෙ සැලකිලිට ගන්න. ලාභ නැත්තම් ව්‍යාපාරේ වහලා දාලා වෙන වැඩක් කරනෝනේ. නැත්තම් රැකියාවකුත් කරනවා ව්යාපාරයක් කරනවා. රැකියාව සල්ලිත් ව්‍යාපාර දානවා. අන්තිමට රැකියාවෙන් එන එකක් නැහැ. ව්‍යාපාර සල්ලිත් නැහැ. ඔක්කොම නැති වෙලා යනවා. එහෙම කරොත් අසාර්ථක වෙනවා. හරි. එහෙනම් ඔන්න අපි ව්‍යාපාර ඒකක සංකල්පය ගැන පොඩි හැඳින්වීමක් කරා. පිටුවංග 3 නෝට් එක දෙන මම පොඩ්ඩක් කියවන්නම්. වාර්තා කරන ඒකකයන් හඳුනා ගැනීමේදී ව්‍යාපාර ඒකක සංකල්පය වැදගත් වේ. මෙම සංකල්පයට අනුව යම්කිසි ඒකකයකට එහි අයිතිකරුවන්ගේ වෙන්නු ස්වාධීන පැවැත්මක් ඇති ඒකයක් සලකා ගිණුම් තබන්න. මේ කතන්දරේ මතක තියාගන්න. ඒකක සංකල්පය කියන්නේ අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක්. සරලයි. අයිතිකරු වෙන එක්කනේ ව්යාපාර තව එක්කෙනෙක් දෙන්නෙක් කියන එක තමයි මෙතන හඳුනා ගන්න. හරිද? ව්‍යාපාර වෙන්නු පැවැත්මක් අයිතිකරු තියෙනවා. අයිතිකරුගේ වෙන්නු පැවැත්මක් ව්යාපාර තියෙනවා. ව්‍යාපාර වහලා දාන දවසේ ව්‍යාපාරේ වහලා දාන දවසට ව්‍යාපාර විසින් අයිතිකරු මේ දෙක ඔක්කොම බාර දෙනවා. ඒ ඉඩම් ටික, ගොඩනැගිලි ටික, යන්ත්‍ර සූත්‍ර ටික, මුදල් ටික ඔක්කොම ව්‍යාපාර වහලා දාන දවසේ අයිතිකරුට බාර දෙනවා. එතකොට ඒවා අයිතිකරුගේ. එතකන් ව්‍යාපාර දේවල්. එහෙම හිතන්න. හරි. එබැවින් යම් වාර්තා කරන ඒකකයක ගනුදෙනු හා සිද්ධි ආයතනයේ දෘෂ්ටි කෝණයෙන් සැලකිලිට ගෙන වාර්තා කරනවා. ආයතනයේ දෘෂ්ටි කෝණයෙන් තමයි සැලකන්නේ. හරි. අපිට ආයතනයට හම්බුණා. ආයතනෙන් ගෙව්වා. ආයතන ලාභේ. එහෙමයි සැලකන්නේ. දැන් උදාහරණ දෙකක් දීලා තියෙනවා. අයිතිකරු යදෝ ප්‍රාර්ථනයේ ගිණුම් තැබීම. හරිනේ. අයිතිකරු යදෝ ප්‍රාර්ථනය. නැත්නම් දායකත්වයේ. අයිතිකරු ළඟ කොච්චර දේවල් තිබ්බත්, සම්පත් තිබ්බත් ඒකෙන් ව්‍යාපාරය යොදවන්නේ මොනවා ටිකද? ඒ ටික විතරයි අපි ප්‍රාර්ථන වශයෙන් සැලකන්නේ. මුදල් වෙන්නත් පුළුවන්, ඉඩම් වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්, ලී බඩු වෙන්න පුළුවන්. නේද? ව්‍යාපාර වෙනුවෙන් දැම්මොත් ඒක තමයි ව්යාපාරේ ප්‍රාග්ධනය. හරි.
ඊට අයිතිකරුවන් විසින් කරලා තියෙන ගැනිලි ගිණුම් ගත කිරීම. බෙදා හැරීම කියලා වරහන් අස්සේ තියෙනවා ගැනිලි. ඒක භාණ්ඩ වෙන්නත් පුළුවන්, මුදල් වෙන්නත් පුළුවන්. අයිතිකරු පෞද්ගලික පරිහරණය සඳහා අයිතිකරු පෞද්ගලික පරිහරණය සඳහා ව්‍යාපාර සල්ලි ගත්තොත් අපි ඒවා ගැනිලි කියලා වෙනම හඳුනාගෙන පොත්වල ලියලා තියලා ඒ ටික නැවත ව්‍යාපාර දාන්න ඕනේ. නැත්නම් ව්‍යාපාර අසාර්ථක වෙනවා. තව උදාහරණයක් මේක ලියා ගන්න පුළුවන්. නම භාවිතය. නම භාවිතය. අයිතිකරුගේ නම ලියද්දී, ඒ කියන්නේ ව්‍යාපාර නම ලියද්දී අයිතිකරුගේ පුද්ගලික නම නැතුව නේද වෙන කෙටි නාමයකින් ව්‍යාපාරය හඳුන්වන්නත් හේතුව අයිතිකරු සහ ව්‍යාපාරය පාර්ශවයන් දෙකක් කියන කාරණා. හරි. අන්න ඒ විදිහට අපිට ඒකක සංකල්පය හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟ පොඩි අභ්‍යාස ටිකක් තියෙන. මේ අභ්‍යාස ටික බලලා උත්තර ලියලා තියන්න. එකේ සිට 10 9 දක්වා. ඊට පස්සේ අපිට ඊළඟ දවසේ විශේෂ පාඩමක් තියෙන්නේ ඇල්මැති පාර්ශව. ඒ කියන්නේ අපි කියවනේ අර ඇල්මැති පාර්ශව තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම ගිණුම්කරණයෙන් කරනවා කියන්නේ. ඒ වගේ ඇල්මැති පාර්ශව ගණනාවක් 10ක් විතර ඉන්නවා. ඒ එක එක පාර්ශවයට ගිණුම්කරණය වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරන්නේ. හරිද? මේ මුල පාඩම නම් ගැටලුවක් නැහැ. මේක තියරි තියෙන්නේ. ඒ ඉදිරි පාඩම් කරද්දී අපි ගණිත ගැටලු එහෙම ගොඩක් වෙලාට ඉතින් අහගෙන කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. දැන් පන්ති කොහොමත් මාසයක් හමාරක් යනවා දැන් පටන් ගන්න පුළුවන්. එතකොට විශාල ප්‍රමාණයක් ඉන්න පන්ති වල වඩා කුඩා ප්‍රමාණයක් ඉන්න පන්ති වල අහගෙන කරන්න පුළුවන්. ඉතින් ළමයි දැන් ගොඩාක් ඔය ගෲප් ක්ලාස් දාගන්න එකනේ. දැන් මම කරනවා එක ළමයෙන් රුපියල් 8000 අරන් පන්ති කරනවා. එක ළමයෙන් 8000ක් ගෙවන කට්ටිය ඉන්නේ. ගෲප් ක්ලාස් රුපියල් 3000 එක ළමයෙන් දාලා ගෲප් ක්ලාස් කරනවා තියෙනවා. අපි මේ හෝල් ක්ලාස් කියලා ඇඩ් කරාට ඉතින් ළමයි 5ක් ඉන්නවා නම් ඒක ළමයාට තමයි වාසිය තියෙන්නේ. ළමයාට වාසිය තියෙන්නේ නේ. ගොඩාක් ඉන්න එක්ක ගුරුවරයන් යමක් අහගෙන කරන්න බෑ. ඇත්තටම ගිණුම්කරණය කියන විෂය අහගෙන කරගත යුතු විෂයක්. නිකාම් බෝඩ් එක දිහා බලා හිටියට ගණේ උත්තරේ ලියා ගත්තට බෑ. තනියෙන් ගණන් හදන්න ඕනේ. ප්‍රශ්න මතුවෙනවා ඒවා අහගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? ඒ විදිහට කරන්න ඕනේ. හරි? අපි ඉස්සරහා ඒ විදිහට කරගෙන යනවා. තව ඉතින් යාළුවෝ ඉන්නවනම් පන්තියට සම්බන්ධ කරන්න. දැන් මේ අචින්ත කියලා දරුවෙකුත් සම්බන්ධ වෙලා තියෙනවා. හරි? දිගටම එන්න පන්තියට. හරි? අපි ඉදිරියේදී තව ළමයි කතා කරලා තියෙන ගොඩාක් අපේ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්නවා. නමුත් ඒ කට්ටිය මේ පන්තිවලට සම්බන්ධතාවය තාම අඩුයි. ළමයින්ගේ අර ගැටලු තියෙනවා තාම විෂය හරියට තෝරාගෙන නැහැ නේද? ඉස්කෝලේ ගිහපුවාම මේ විෂය කරන්න දෙයිද? එහෙම ගැටලු තියෙනවා. මෙහෙමයි ඉතින්. ගණන් වලට 100 එකක් තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. කොමර්ස් කරන්න පුළුවන්. අඩුම දේ ගණන් වලට 100ක. ගණිතය සඳහා සම්මානයක් තියෙනවා නම් ඕනම ඉස්කෝලේක ගිණුම් කරන්නේ දෙනවා. තමන්ගේ ඉස්කෝලේ. තමන්ගේ ඉස්කෝලේ හැබැයි. දැන් පිට ඉස්කෝලේකට යද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පිට ඉස්කෝලේට යද්දී අර ලකුණු වලටනේ ගන්නේ. නේද? ලකුණු වලට ගන්නේ ඉල්ලුම් කරන සංඛ්‍යාවත් එක්ක තමයි තෝරා ගන්න සංඛ්‍යාව තීරණය කරන්නේ. දැන් ඉල්ලලා තියෙන ළමයි ඔක්කොම A9 අරන් තියෙනවා නම් එහෙම නේද? A9ක් තියෙන ළමයි 10 දෙනෙක් ඉල්ලලා තියෙනවා කොමර්ස් එකට. කොමර්ස් එකට පිටින් ගන්නේ 10 දෙනයි. ඉතින් මේ A9 කට්ටිය ගන්න වෙනවා නේද? ඒ අර ඉස්කෝලේ තියෙන වේකන්සි අනුව තමයි ගන්න කට්ටිය තීරණය කරන්නේ. නේද? දැන් ඉස්කෝලේත් කොමර්ස් පන්තියක් තියෙන. පිටිනුත් ළමයි ටිකක් ගන්නවා. පිටින් ළමයි ගන්නේ 10 දෙනානේ කොමර්ස් එකට. නැත්නම් 20 නා. අර ඒ 20 ඇතුලේ ඉන්න ඉහළම සුසුකම් තියෙන ළමයි ටික තමයි තෝරන්නේ. අන්න එතකොට ගණන් වලට ලකුණු 5ක් දෙයි. මේ A වලට A සමාන්තරේ 5ක් දෙයි, B එකට ලකුණු 3ක් දෙයි, C එකට ලකුණු 2ක් දෙයි. එහෙම දීලා ලකුණු ටික ඔක්කොම එකතු කරනවා. නේද? එතකොට මේ ලකුණු වලින් ඉහළම ඉන්න ලකුණු තියෙන කට්ටිය තමයි තෝරාගන්නේ ඉස්කෝලේට. අන්න ඒවයි ගැටලු තියෙනවා. හැබැයි ඉතින් තමන් ඉන්නේ ඉස්කෝලේ තමන්ට C එකක් තිබ්බත් කොමර්ස් කරන්න දෙන්න ඕනේ. පිටින් යද්දී අර ගැටලු පොඩ්ඩක් තියෙනවා ඉතින්නේ. හරි ඒ ඉතින් ඉස්කෝල අනුව ඉතින් ගොඩාක් ජනප්‍රිය පාසල් වලට යද්දී වැඩිම ලකුණු තියෙන්න ඕන නේද සාමාන්‍ය ඉතින් මට්ටමේ එක එක ඉතින් ඉස්කෝල දැන් තමන්ගේ අර ඉස්කෝලේ අනුව විෂය තෝරා ගන්න යන්න එපා සමහර අය නේද ලොකු ඉස්කෝලට යන්නේ ඒ ඉස්කෝලට මං ආර්ට් කරන්න හරියනවා කොමර්ස් බයි නම් ආර්ට් වලට හරි ඒ ඉස්කෝලට යන්න එතකොට ඉතින් තමන්ගේ අරමුණ ඉටු වෙන්නේ ඒ තමන් ඉන්න ඉස්කෝලේ හරි කොමර්ස් කරන්න මොකද දැන් ඉන්න ඉස්කෝලේ පිට ඉස්කෝලේ ගියා කියලා තේරුමක් නැහැ නේද සාමාන්‍යයෙන් අවුරුද්දයි ළමයි ඉස්කෝලේ යන්නේ ඊළඟ දෙවෙනි අවුරුද්දේ මේ ගොඩාක් ළමයි ඉස්කෝලේ යන්නේ. හරි. ඒ පස්සෙත් තියෙනවා රිවිෂන් කියලා සමහර අය උදේවරු පන්ති දානවා. එතකොට ඒවට ගියපුවාම ළමයින්ට ඉස්කෝලේ යන්න බැරි වෙනවා දෙවෙනි අවුරුද්දේ. එක අවුරුද්දයි යන්නේ. එක අවුරුද්දේ මාස 3-4ක් නිවාඩු තිබ්බාම ඉස්කෝලේට ගියාද නැද්දවත් මතක නැහැ උසස් පෙරට. ඉන්න ඉස්කෝලේක ඉඳලා වැඩේ හරියට කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. හොඳ පන්ති ටිකක් තෝරාගෙන ඒවට ගිහිල්ලා වැඩ ටික කරගත්තාම හරි. හරි. ඒ විදිහට තමයි අපි ඉස්සරහට කරගෙන යන් හිමීට. අද අපි පන්ති අවසන් කරමු. ලබන සතියේ පන්ති කරමු දැන් අදට අවසන් මේ අචින්ත පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්නකො මගේ නම්බරේට මම දන්නේ කෙනෙක් දන්නේ නැහැ අචින්ත
පොඩ ඔහොම මැසේජ් එකක් දාන්න බලන්න මේ කොහෙද කියලා. කොයි අචින්තෝස්? ඔව් මගේ අර පිරිවෙන අචින්තා හරි හරි හරි. හරි එහෙනම් දිගටම එන්න අචින්ත ඔයාගේ තව යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරගෙන අපි ඉස්සරහට පන්ති කරගෙන යන්. මම මේ ඔක්කොටම දැම්මා මේකට ලින්ක් එක එහෙම. තව කොමර්ස් කරන්නේ අපි ගණන් වලට C තියෙන අයට තමයි මම ඒක දැම්මේ. C තියෙන අය කොහොමත් ගන්නවා මේ සර S තියෙන අය නම් මේ ගන්නෙ නැහැ ඇත්තටම. හරි. ඒ නිසා මේ ඔයාගේ යාළුවෝ ටික සම්බන්ධ කරගන්න. අපි පිරියම් පටන් ගන්නකම් මෙහෙම කරගෙන යන්. හරි. එහෙනම් ලබන සතියේ බලමු. හරි. මේ ඔයාගේ මේ මැසේජ් එකක් මට දාන්නකෝ මේ 0යි මේකට 076යි 584යි 90යි 69 මේකට මැසේජ් එකක් එවන්නකෝ මට යුට්ටයක් දෙන්න. හරි අදට අපි අවසන් කරමු.